අපි 23 වෙනිදා පළවෙනි මාසිකයේදී ඔයගලන්ට කතා කරා ලංකාවේ නීති පද්ධතිය. ලංකාවේ නීති පද්ධතිය ගැන කතා කරනකොට එදා විශේෂයෙන්ම අපේ රටට නීතිය ආපු හැටි, ඊට පස්සේ ලංකාවේ ඒ නීතිය විකාශනය වෙච්ච හැටි ආදිය ඉගෙනුවා. ඒ වගේම එදා අපි සාකච්ඡා කරා සිලබස් එක සම්බන්ධවත්. මොකද මේ ක්‍රමයෙන් කරනකොට විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේකෙදි මොනවද අපි විශේෂයෙන්ම භාවිතා කර යුතු නීති පද්ධතීන් මොනවද ලංකාවේ නීතිය ගැන කතා කරනකොට. මේ විශේෂයෙන්ම ලංකාවේ නීතිය තියෙනවා අංකීර්ණයි කියලා ඉතින් කාගෙන් හරි ලංකාවේ නීතිය වහම අපි එදා සාකච්ඡා කරා. නමුත් පොඩි මතක් කිරීමක් දැන් ඔයාලට කරන්න ඕනේ. ඉතින් ලංකාවේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය කියලා අපි එදා සාකච්ඡාවේදී පළවෙනි සාකච්ඡාවේදී කතා කළා. ඊට පස්සේ ලංකාවට 1799 දී 96 දී ඉංග්‍රීසි නාමයෙන් පස්සේ ඉංග්‍රීසි නීතිය ව්‍යාප්ත වුණා. ඒක නඩු තීන්දුව ඒ වගේම ව්‍යවස්ථා මගින් ව්‍යාප්ත වුණා කියලා අපි එදා සාකච්ඡා කළා. මේ නැවත මතක් කිරීමක් පොඩි කාලයක් අද පාඩම අපි නීති මූලාශ්‍ර පටන් ගන්න යන්නේ. නමුත් පැය භාගයක විතර කාලයක් මම ගන්නවා. මොකද තේසවලමී නීතිය සහ මුස්ලිම් නීතිය කරගන්න එදා වෙලා මදි වුණා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගේ හෑන්ඩ් අවුට් එක උතන තියෙනවා. ඒ හෑන්ඩ් අවුට් එක බලන්න පුළුවන්. දැනටත් ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ නීති පද්ධතිය කියලා. ඉතින් එතකොට මේකෙදි විශේෂයෙන්ම බලා ගන්න ඕන කාරණේ තමයි කුමක්ද මේකෙදි අපි පාවිච්චි කළ යුත්තේ කියන එක. ඉතින් ඊට පස්සේ ලංකාවේ පුද්ගල නීති සම්බන්ධව අපි සාකච්ඡාවක් කළා. පුද්ගල නීති ලංකාවේ මොනවද කියන එක. ඉතින් ඒවත් උඩරට නීතිය, ඒ වගේම දේශවලමී නීතිය සහ මුස්ලිම් නීතිය කියන කාරණා ටික බැලුවා. දැන් අපි දේශවලමී නීතිය කියන්නේ ගැන පොඩ්ඩක් බලමු. දේශවලමී නීතිය දැන් එදා පුද්ගල නීති ගැන අපි සාකච්ඡාව කරපු නිසා මම හිතන්නේ සියලු දෙනාටම ඒ ටික බලන්න මේ ටියුට් එකේ මුල කොටස. දැන් අපි බලපුවාම එදා දේශවලමී නීතියේ මේ රටේ බලපාන සිරිත් කියන එක තමයි මේකෙදි අදහස් වුනේ. රටේ බලපාන සිරිත්. එතකොට දැන් මේ ටියුට් එක දිහා බලනකොට ඔයගොල්ලන්ට පේනවා මේක දිහා හොඳට ෆලෝ කරන්න. ඔයගොල්ලන්ට දෙන ක්වෙස්චන් එකට මේක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මගෙන් ඔය chat box එකේ මේව කරලා ඔයගොල්ලන්ට දන්නවනේ ඒක අහන්න ඕන වෙලාවක questions. එතකොට මම ඒවට අවශ්‍ය දේවල් පිළිතුරු දෙන්න. දැන් දේශවලමී නීති කියන්නේ රටේ බලපාන සිරිත් කියන එක. එතකොට දේශවලමී නීතිය බලපාන්න නම් යම් කෙනෙකුට අවශ්‍ය වෙනවා මේ කාරණා තුනක්. ඔය ටියුට් එකේ පැහැදිලිව පේනවා. එයා දේශවලමී නීති යාපන ප්‍රදේශයේ මලබාර රැසියන්ට යෙදෙන පුද්ගල නීතියක්. එතකොට අපි පර්සනල් ලෝ එකක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම දැනගන්න තියෙන කාරණය තමයි කාරණා තුනක්. දේශවලමී නීතිය බලපාන්න නම් එයා මලබාර. මලබාර කියන්නේ 아무තු එකක් නෙමෙයි. එයා ද්‍රවිඩ කියන එක තමයි ඒකේ අදහස. ද්‍රවිඩ කියන එක. එතකොට මේකේ මූලාශ්‍ර අපි එදා සාකච්ඡා කළා. ඉතින් මලබාර ජාතිකයෙකු වීම. මලබාර කියන්නේ ඉන්දියාවේ මේ කොරමැන්ඩල් වල එහෙම නැත්නම් මලබාර් ප්‍රාන්තයෙන් ලංකාවට පැමිණි අය. ඉතින් 1707 දී අපි එදා මූලාශ්‍ර කරනකොට අපි කතා කළා පළවෙනි ඩිස්කෂන් එකේදී 23 වෙනිදා අප්‍රේල් නෙමෙයි මේ මාසෙනේ දැන් මේ ජූනිනේ. එතකොට මේ මාසේ 23 වෙනිදා තමයි අපි පළවෙනි ක්ලාස් එක තිබුණේ සැටර්ඩේ දවසක. එදා අපි සාකච්ඡා කරා. එතකොට මලබාර් කියන්නේ ඉන්දියාවේ මලබාර් ප්‍රාන්තයෙන් ආපු අය. ඉතින් විශේෂයෙන්ම මේ කාරණා ගැන දැන් අපි බැංකුවේ වැඩ කරන බැංකු නිලධාරීන් බැංකුවේ ඉන්න ස්ටාෆ් එක හැටියට අපි දැනගන්න ඕනේ අපේ ද්‍රවිඩ කස්ටමර් කෙනෙක් අපේ බැංකුවට ගිණුමක් විවෘත කරන්න ආවත් බලන්න ඕනේ අපි එයාට බලපාන නීතිය කුමක්ද කියන එක නියම වශයෙන්. ඉතින් ඒකට මලබා යන වැටෙන අය තමයි මෙතෙන්දී අත දැක්වෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕනේ එයා යාපන ප්‍රදේශයේ නිත්‍ය වාසය. එහෙම නැත්නම් වැසියෙකු ඉන්හැබිටන්ට්ස් කියන එක තමයි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ නිත්‍ය වාසයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අනිත් එක තමයි යාපන ප්‍රදේශය. එතකොට ඔයගලන්ට ඒ කාරණා ටික අපි එදා සාකච්ඡා කළා.
එතකොට නිත්‍ය වාසය කියන්නේ ඒකේ තේරුම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. යම් කෙනෙක් කිසියම් ප්‍රදේශයක ස්ථීරව පදිංචිව සිටීම තමයි නිත්‍ය වාසය කියන්නේ. එතකොට ඒකේ වාසිකයා කියන එක. එදාම නඩු තීන්දුව කිව්වොත් ඔයගොල්ලන්ට කියලා දුන්නා නිත්‍ය වාසය සම්බන්ධව වේලුපිල්ලේ ඉදිරිව සිවකාමී පිල්ලේ කියන නඩු තීන්දුව. එතකොට ඒක 1910 තීන්දුව වෙච්ච නඩුවක්. ඒකෙදි කිව්වේ හැබැයි ඒකෙදි ඒක ප්‍රශ්නගත වුණා වේලුපිල්ලේ ඉදිරිව සිවකාමී පිල්ලේ කියන නඩුව. හේතුව ඒකෙදි එයාගේ විවාහ වෙන අවස්ථාවේදී යාපන පළාතේ ස්ථිර පදිංචියක් තිබුණේ නැහැ. නමුත් මෙයා යාපනයේ වැසියෙක් හැටියට නිත්‍ය වාසයක් කියන එක තීරණය කරා. නමුත් ඉදිරියේදී ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වුණේ නැහැ. දැන් ඒ වගේම දැන් තේසලම නීතිය ගත්තාම පුද්ගල නීතියක් වගේම ප්‍රාදේශීය නීතියක්. ඉතින් මේ ප්‍රාදේශීය නීතියකදී තියෙන ලක්ෂණය තමයි දේපල වලට යාපනයේ තියෙන සියලුම දේපල වලට මේක බලපානවා. එතකොට කාරණා තුනයි. ඔය කාරණා තුන දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට විශේෂයෙන්ම මලබාර කියන එක ඒ ප්‍රදේශයේ නිත්‍ය වාසය. වැසියෙකු කියන්නේ නිකන් නිත්‍ය වාසය කියන එක තමයි ඔතෙන්දී ඔයගොල්ලෝ හරි ගස ගන්න ඕනේ. යාපන ප්‍රදේශයේ වැසියෙකු වාසිකයෙකු විශේෂයෙන්. වැසියෙකුට වඩා ওই වචනේ එහෙම හැදෙනවා නම් හොඳයි. එතකොට මේක යාපනයේ තියෙන සියලුම දේපල වලට ඒක ජාතියකාගේ වුණත් සිංහල කෙනෙක් දැන් අපි ගිහිල්ලා දේපලක් ගත්තත් ඒකට බලපාන නීතිය තේසමෙන් නීතිය. එතකොට තේසමෙන් නීතිය වන දේපල වර්ග තුනක් තියෙනවා. ඔය හැන්ඩ් අවුට් එක කියව ගන්න පුළුවන්. ඒවට තේඩිය තේට්ටම්, චීදනම්, මුද් සම්මාදී වශයෙන් හැදින්වෙනවා. එතකොට ඒ වගේම තේඩිය තේට්ටම් ගැන මේක විස්තරය දෙනවා. මම කාලේ ගතවන නිසා මොකද අපේ අද ලෙසන් එකක් තියෙනවා. ඊළඟට පූර්වක්‍රය. දැන් පූර්වක්‍රය කියන එක ඊටාම වැදගත් එකක්. ඒක කියන්නේ මේ උතුරු ප්‍රදේශයේ තියෙන එකක්. කිසි කෙනෙකුට ඉඩම තමන්ගේ ඉඩම විකුණන්න බෑ. අල්ලපෙක්කෙනාගේ අයිතිය මේ අවසරය නැතුව. මේ පරමාර්ථය කිසියම් ජන සමූහයකට අයිති ඉඩම් පිටායට අයිති කිරීම වැළැක්වීම තමයි මේකේ අදහස. ඒ වගේම ඔට්ටි උගස. ඉතින් යාපනයේ විවාහය සම්බන්ධව ඉතා වැදගත් වෙනවා. ඉතින් 1911 අංක 1 දරන පනත තමයි මේකට බලපාන්නේ. වෛවාහික අයිතිවාසිකම් උරුමකම් අයිතිවාසිකම් පනත කියන එක. ඉතින් මේකෙදි මේ යාපන පළාත දැන් උගලන්ට ලියා ගන්න ඕන නම් පොඩ්ඩක් ඉස්සෙල්ලා දැන් අපි ඉස්සෙල්ලාම මලබාර කියන එකට එදා අපි කතා කළා මලබාර කියන්නේ කවුද කියලා. චෙට්ටි versus චෙට්ටි කියලා නඩුවක් තියෙනවා. ඒ වගේම නිත්‍ය වාසය කියන්නේ වේලුපිල්ලේ versus සිවකාමී පිල්ලේ කියන නඩුව. ඒක අමතක කරන්න එපා. ඒ වගේම තව නඩුවක් තියෙනවා ස්පෙන්සර් එදිරිව රාජරත්නම් කියන නඩුව. ස්පෙන්සර් රාජරත්නම් නඩුව 2013 දී මේ නඩුව තීන්දුවනේ. එයා ඕනනම් ඒක අවශ්‍යතාවය ඔයගොල්ලන් ලියාගත්තා. යාපන පළාතේ උපන් ද්‍රවිඩියෙක්. නමුත් මෙයා කුඩා කාලේ ඉඳලම කොළඹ ප්‍රදේශයේ හැදුනේ වැඩුනේ. කොළඹ තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ වගේම කොළඹදී මෙයා අධ්‍යාපන රැකියාවකුත් ලබා ගත්තා. රැකියාවක් ලබාගෙන ඊට පස්සේ කොළඹ කාන්තාවත් සමග විවාහ වුණා. ඊට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයකදී මෙයාට බලපාන නීතිය කුමක්දයි ප්‍රශ්නගත වුණා. ඉතින්දි තීරණය කරා ඔහු යාපනයේ ඉපදිච්ච පමණින්ම එයා යාපනයේ වාසිකයෙක් තේසල්මේ නීතිය බලපාන්නේ නැහැ. නමුත් එයාගේ ජීවිතයේ වැදගත් අවස්ථා සිද්ධ වෙලා තියෙන්න ඕනේ කියලා. එතකොට අර ඉස්සෙල්ලා මම කියපු සේවකාමී පිල්ලේ වේලුපිල්ලේ ඉදිරිය සේවකාමී පිල්ලේ කියන නඩුව මේ අධිතීර්ණය කරමින් ස්පෙන්සර් රාජරත්නම් නඩුවේදී 1913 දී තීරණය කරා වැදගත් ස්ථානයක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම දැන් මම කාරණා තුනක් ගැන කිව්වා. යාපන පළාත. යාපන පළාත ගැන දන්නකොට අපි ඒකෙදී දැන් පෞගිය කලබල කාලවල වලදී යාපන පළාත කියන එක බොහෝ විශාල කරගත්තා ඒගොල්ලෝ. නමුත් නියම වශයෙන් යාපන ප්‍රදේශයේ කියන එකට අත වෙන්නේ උතුරු පළාත. එතකොට යාපන අර්ධද්වීපය ඒ වගේම මන්නාරමත් අයිති වෙන බව මාරිසල් එදිරිව සාවරි කියන නඩු තීන්දුවේදී තීරණය වුණා. මොකද මාරිසල් එදිරිව සාවරි MARISAL මාරිසල් versus සාවරි SAVARI 1878 දීම තීරණය කරලා තියෙනවා ඒක. ඒ වගේම ත්‍රිකෝණාමලය සහ මඩකලපුව යාපන ප්‍රදේශයට අයත් වෙන්නේ නැහැ. ඒකත් නඩු තීන්දුවක් තියෙනවා වේලුපිල්ලේ එදිරිව සිට්ටම්බලම් කියන නඩුවේදී. ඒ වගේම කඳුකර ප්‍රදේශයේ වාසය කරන ද්‍රවිඩයන්ටද තේසවල නීතිය යෙදෙන්නේ නැහැ කියලා
රජ එදිරිව පෙරුමාල් කියන නඩුවේදී තීන්දුව වුණා. නමුත් මේකෙදි මම විශේෂ කාරණයක් ඔයගලන්ට කියන්න ඕනේ. මේකෙදි තේසවලමේ නීතිය බලපෑම ගැන කතා කරනකොට අමතක කරන්න බෑ 1911 වෛවාහික අයිතිවාසිකම් සහ උරුමකම් ආච්ඡාපනතේ දෙවනි වගන්තිය. මේ පනතේ කිව්වේ තේසවලම නීතිය බලපාන යම් ද්‍රවිඩයෙක් මොන හොඳට තේරුම් ගන්න. තේසවලමේ නීතිය බලපාන යම් ද්‍රවිඩයෙක් ඉන්නවා නම් එයාගේ මේ දේපල සම්බන්ධව මම මේ කතාව කියන්නේ. මේ තියෙන්නේ මෙතන. එම නීතිය අනුව තේසවල නීතිය බලපාන ද්‍රවිඩයන් ගේ දේපල ලංකාවේ කුමන ප්‍රදේශයක තිබුණාද ඒට තේසවල නීතිය බලපායි. මෑතකදී තීන්දුව ශිවඥාන ලිංගම් මෙදිරව සුන්දර ලිංගම් කියන නඩුව ඉතාල වැදගත් වෙනවා. මේක විභාගෙට බොහෝ විට අහන අවශ්‍ය තැන. දැන් මේක විවාහය ගැනත් අපි ඒකම කතා කරන්නම්. ඔන්න බලන්න 1911 අංක 2 දරන වෛවාහික අයිතිවාසිකම් සහ උරුමකම් ආච්ඡාපන 2.1 අනුව තේසවලමේ බලපාන ලබන ස්ත්‍රියක් තේසවලමේ බල නොපාන පුරුෂයෙකු සමග විවාහ විට එම විවාහය පවතිද්දී ඇයට තේසවලමේ නීතිය බල නොපායි. වෛවාහික දෙක අනුව තේසවලමේ බලපාන ස්ත්‍රියක් 3.2 අනුව තේසවලමේ බල නොපාන ස්ත්‍රියක් තේසවලමේ බලපාන පුරුෂයෙකු සමග විවාහ විට එක විවාහයේදී පවතිද්දී ඇයට තේසවලමේ බලපායි. එතකොට කොටින්ම කියනවනේ යාපනයේ තේසවලමේ බලපාන පුරුෂයෙකු වෙන පාත රට සිංහල කෙනෙක් විවාහ වුණොත් එයාට තේසවලමේ නීතිය බලපානවා. තේසවල නීතියේ අර්ථයෙන් විවාහක ස්ත්‍රීන්ට තම ස්වාමියාගේ අවසර නොමැතිව ගිවිසුම් වලට එළඹීමට නොහැක. ඒ අනුව ස්වාමියාගේ අවසර නොමැතිව බැංකු ගිණුම්දී විවෘත කළ නොහැක. ඉතින් මේක ඊටාම වැදගත් පොයින්ට් එකක්. දැන් අපිට එහෙම බලපානවද නැද්ද කියන එක හොයාගන්න වෙනවා අපි ගිණුම් විවෘත කිරීමේදී. ඉතින් තවදුරටත් මේක අපි ඉදිරියට යනකොට ඒගොල්ලන්ගේ මේ දේපල හිමි වෙන විදිය තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ දැන ගැනීමටම තමයි මම දුන්නේ. එතකොට ශිවඥාන ලිංගම් මෙදිරව සුන්දර ලිංගම් 1988 දී මෑතක වෙච්ච තීන්දුවක්. ඒකී සර්වානන්ද අග්‍රවිනිශ්චයකාරතුමා තමයි හිටියේ ඒ කාලේදී ඒගොල්ලෝ අදහස් දක්වලා තියෙනවා. ඒ කියන්නේ දැන් කොටින්ම කියනවා නම් තේසවලමේ නීතිය බලපාන්නේ යාපනයේ ද්‍රවිඩයන්ට උනා. ඒ අයගේ අපිට මේ කොළඹ ප්‍රදේශයේ බොරැල්ල දෙයිවල වැල්ලවත්ත ඕන දිහාක ඒගොල්ලන්ගේ දේපලක් තිබුණොත් ඒ අයට තේසවලමේ නීතිය බලපාන අය නම් ඒ අයිතිකරුවන් ඒ අයටද තේසවලමේ නීතිය බලපානවා කියන එක තමයි ශිවඥාන ලිංගම් මෙදිරව සුන්දර ලිංගම් නඩුවේදී තීරණය කළේ. එතකොට 1988 මේකේ රිෆරන්සස් හැමතිස්සෙම නඩුවේ රිෆරන්සස් තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා නීති වාර්තාර්ථයේ 86 ඒ කියන්නේ 1988 තීරණය වුණේ. නමුත් අපි විභාගයේදී ඔය සියල්ලක්ම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අරු වශයෙන් නඩු තීන්දුව ලියවෙන්න ඕනේ මේ වගේ දේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් ලකුණක් විශේෂයෙන්ම නඩු තීන්දුවකට ලැබෙනවා. එතකොට අපි තේසවලමේ නීතිය එදා ගොඩක් සාකච්ඡා කළා. ඒකේ මේ පොඩි කොටස අපිට සාකච්ඡා කරගන්න බැරි වෙච්ච ටික තමයි අපි සාකච්ඡා කළේ. ඒ වගේම ඊළඟට අපි ඊළඟ නීතිය පුද්ගල නීතිය තුනක් තියෙනවා. එදා උඩරට නීතියත් කතා කළා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද මේ මුස්ලිම් නීතිය. දැන් මුස්ලිම් නීතියක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මුස්ලිම් නීතිය කියන එක අපේ රටේ මුස්ලිම් ජාතිකයන් මේ අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකයේම ජීවත් වන ජාතියක් මුස්ලිම් ජාතිය. එතකොට ඒගොල්ලන්ට බලපාන්නේ ඉස්ලාම් ආගම අදහන යම් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මුස්ලිම් නීතිය බලපානවා. එහෙම නැත්නම් මුස්ලිම් නීතිය මහාමදික නීතිය වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට මේකෙදී ඊළඟ එක තමයි දැන් මුස්ලිම් නීතියේ මූලාශ්‍ර ගැන සලකනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාරණා දෙකක්. එකක් තමයි සාමාන්‍ය මුස්ලිම් නීතියේ මූලාශ්‍ර සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා. ඕක විභාගයට අහන තැන. මොකද අපි බොහෝ විට අපේ ක්ලාසස් වලදී මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. නමුත් මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේදී ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා තමයි ඒවා. එතකොට ඒක සටහන් කරගන්න ඔයගොල්ලන්ගේ සටහන් පොතක් තියෙනවා නම් මේ වෙලාවේ ඒක සටහන් කරගත්තොත් වඩා හොඳයි. ඒකෙදී ඔයගොල්ලන්ට පේනවා විශේෂයෙන්ම සාමාන්‍ය මුස්ලිම් නීතියේ මූලාශ්‍ර කියන්නේ මුළු මහත් ලෝකේ පුරා ජීවත් වෙන මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා පළවෙනි එක තමයි කුරානය කියන එක. ඒක මේකේ තියෙන්නේ මුහම්මද් තුමාගේ මරණයෙන් පසු මුල් අවුරුදු 30ක කාලය තුල කාලිෆ් අබුබකර් කියන පුදක තුමන් විසින් රචනා කරන ලද ඒක ඒකාබද්ධ කළා ඒවා. ඊට පස්සේ මේ කුරානයේ වර්තමානයෙන්ම ආගමික ග්‍රන්ථයක් හැටියට තමයි සැලකන්නේ මුස්ලිම් නීතිය. මේ මුස්ලිම් නීතියත් මේකේ තියෙනවා. ඊළඟට තියෙනවා දෙවෙනි මූලාශ්‍රයයි හදීත්.
අයන්න දියන්න අල්තයන්න හදිත් සහ සුන්නා ඉංග්‍රීසි වලින් කියනවා HADITHS හදිත් and සුන්නා SUNNA මේකේ තියෙන්නේ මොහොමද් තුමාගේ කියමන් ඒ වගේම එයාගේ අනුගාමිකයන්ගේ කියමන් ආදිය තමයි මේ හදිත් කියන එකෙන් තියෙන්නේ ඊළඟට ඉජ්මා තුන්වෙනි මූලාශ්‍රය. ඒතර පළවෙනි එක කුරානය, දෙවෙනි එක හදිත් සහ සුන්නා, තුන්වෙනි එක ඉජ්මා. ඉජ්මා කියන්නේ මුස්ලිම් නීතියේ විචාරදයන්ගේ සහ ආචාර්යවරුන් කළ ප්‍රකාශයන්. ඒවත් මූලාශ්‍ර වශයෙන්. දැන් මේ මූලාශ්‍ර කියන එක අපි වැඩි දුරටත් ඊළඟ අපේ දෙවෙනි සතියේ අද තියෙන ලෙසන් එක මූලාශ්‍ර ගැනම තමයි කරන්නේ. හැබැයි ලංකා නීතියේ මූලාශ්‍ර, ලංකාවේ නීති මූලාශ්‍ර ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒකත් ඉතාල වැදගත් වෙනවා විභාගෙට. ඉතින් දැන් මුස්ලිම් නීතියේ මූලාශ්‍ර ගැන ඔයගොල්ලෝ සාකච්ඡා කරනකොට මුළු මහත් ලෝකයේ තියෙන මුස්ලිම් නීතියටම මේක අදාළ වෙනවා. කුරානය, හදිත් සහ සුන්නා, ඒ වගේම ඉජ්මා, ඊළඟට කියාස්. කියාස් කියන්නේ මේ පැරණි මුස්ලිම් නීතිය මත එනම් මුස්ලිම් නීති සිද්ධාන්ත බොහෝ විට ඒ කියාස් කියන එකේ තියෙනවා. අපි ඊළඟට බලන්න ඕනේ ශ්‍රී ලංකා මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා. ඉතින් මේකෙදි කාරණා කීපයක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මම පහක් ඔයගලන්ට කියනවා. දැන් මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා ඇහුවොත් මම අර පෙර කී කරුණු 4 කියන්න ඕනේ. ඒක ඉතාල වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ හෑන්ඩ් අවුට් එකේ පොඩ්ඩයි තියෙන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් ලියා ගන්න ඕන නම් මේක ලියාගත්තට කමක් නැහැ. දැන් මේකෙදී විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තමයි දැන් මුස්ලිම් නීතියේ නීතිය ගැන කතා කරනකොට දැන් මේ හෑන්ඩ් අවුට් එකේ දැන් අපි ඔය තැනට එන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි බලන්න ඕනේ ආපහු මුස්ලිම් නීතිය. අපි අද නීති මූලාශ්‍ර ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් මීට පෙර කතා කරපු ටික තමයි මම කතා කරන්න යන්නේ මේ එතකොට මුස්ලිම් නීති මූලාශ්‍රය යටතේ මම ඉස්සෙල්ලා කිව්ව කාරණා 4ට අමතරව ලංකාවේ 1806 මුස්ලිම් නීති සංග්‍රහය. හරි? මුස්ලිම් නීති සංග්‍රහය කොහොමද කියන එක. එතකොට මුස්ලිම් නීති සංග්‍රහයේ තියෙන දේවල් තමයි මේකෙදි සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් තමයි මේක රචනා කරේ. මේකෙදි බොහෝ දේවල් අනුප්‍රාප්තිය සම්බන්ධව ඊළඟට මුස්ලිම් විවාහ සම්බන්ධව සියලු දේවල්ම මේ නීති සංග්‍රහයේ යෙදিলা තියෙනවා. එතකොට බණ්ඩිරාලේ එදිරිව මාරි උම්මා නාචියා කියන නඩුවේ දක්වලා තියෙනවා මේක බොහෝ විට මේකේ හිස්තන් පිරවීම සාමාන්‍ය නීති මූලධර්ම වලට යොදාගත්තයි කියලා. ඉතින් මේ මුස්ලිම් නීති සංග්‍රහය බොහෝ විට යොදාගෙන තියෙනවා ඒ මුස්ලිම් නීති සංග්‍රහයේ තියෙන නීති සිද්ධාන්ත ඒවා ෆුල්ෆිල් කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්දී ලංකාවේ මුස්ලිම් නීතියේ මූලාශ්‍ර ගත්තාම පළවෙනි එක 1806 මුස්ලිම් නීති සංග්‍රහය ගන්න ඕනේ. හරි? ඒක වැදගත් වෙනවා. එතකොට මේ මුස්ලිම් නීති සංග්‍රහයේ තියෙන කොටස් ඒ කියන්නේ යම් තැනක අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඔය බණ්ඩිරාල ඉදිරිව මාරි උම්මා නාචියා බණ්ඩිරාල ඉදිරිව මාරි උම්මා නාචියා කියන නඩුවේදී 1912 පැරණි තරමක් පැරණි යම් කිසි හිස්තැනක් තියෙනවා නම් මේ සංග්‍රහයේ තියෙන කොටස් ඒකට යොදාගෙන තියෙනවා. ඊළඟට ව්‍යවස්ථා ඉංග්‍රීසියෙන් මේ රට අල්ලගත්තන් පස්සේ 1796 දිනේ අපි පළවෙනි දේශනයේදී මේක සාකච්ඡා කළා. එතකොට ඒකෙදී ඒගොල්ලෝ 1752 දී ඉංග්‍රීසි සිවිල් නඩු විධාන සිවිල් නීතිය හඳුන්වා දීමේ ආඥාපනයක් යෙදෙව්වා. ඒ ආඥාපනයෙන් කිව්වේ ඉංග්‍රීසි නීතිය ලංකාවේ මුහුදුබඩ පළාත්වල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මුස්ලිම් නීති සංග්‍රහය උඩරටද ව්‍යාප්ත කරනවා කියලා මේගොල්ලෝ කිව්වා. එහෙමනම් එතකොට ව්‍යවස්ථා ගන්න පුළුවන් අපේ දෙවෙනි මූලාශ්‍රය හැටියට. එතකොට ඒකේ ව්‍යවස්ථා යටතේ ඔයගොල්ලෝ සටහන් කරගන්න ඕනේ. මේක හෑන්ඩ් අවුට් එකේ නැති නිසායි මම මෙහෙම කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මුළු මහත් ලෝකයේ මුස්ලිම් නීතියට අවශ්‍ය මූලාශ්‍ර 4ක්. මේ 4ට අමතරව කියන එකක් පටලව ගන්න එපා. මේ දෙවෙනියට කියන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් නීතියේ මූලාශ්‍ර. දැන් ඔයාලට විභාගෙට අහන්න පුළුවන් මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා අහුවොත් කෙලින්ම හරි ඉස්සෙල්ලා කරුණු 4 ලිව්වේ හැකියි. සමහර වෙලාවට ප්‍රශ්න අහනවා ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා. ඉතින් කුරානය කියන එකක් තියෙන එක ඇත්ත. නමුත් විශේෂයෙන්ම මුස්ලිම් නීති 1806 මුස්ලිම් නීති සංග්‍රහය පළවෙනි එක, දෙවෙනි එක ව්‍යවස්ථා.
ව්‍යවස්ථා යටතේදී 1851 අංක 5 දරන මුස්ලිම් ඉංග්‍රීසි සිවිල් නීති ආච්ඡාපනත දෙක 1931 1931 වකූෆ් ආඥාපනත වකූෆ් වකූෆ් ආඥාපනත ඒ වගේම තුන්වෙනි ව්‍යවස්ථා යටතේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඊළඟට එතකොට දැන් මුලාශ්‍ර දෙකයි ශ්‍රී ලංකාවේ මොනවද 1706 මුස්ලිම් නීති සංග්‍රහය දෙවෙනි එක ව්‍යවස්ථා ඊළඟට තුන්වෙනි එක නඩු තීන්දුව විවිධ නඩු තීන්දුව දීලා තියෙනවා ඉදිරියේදී අපිට ප්‍රධාන නඩු තීන්දුව කීපයක් හම්බ වෙනවා ඒක ඔයගොල්ලෝ සටහන් කරගන්න ඕනේ තුන්වෙනි එක තමයි චාරිත්‍ර කියන්නේ සිරිත් අපි චාරිත්‍ර ගැන සාකච්ඡා කරනවා අද දිනේ වෙනම ලෙසන් එකක චාරිත්‍ර ඒ වගේම ඒ හතරවෙනි මූලාශ්‍රය පස්වෙනි එක තමයි මුස්ලිම් නීතියේ සාමාන්‍ය මූලධර්ම ඉතින් කොරානයේ තියෙන ඒවා ආදී සියල්ල ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම අර මුලින් කිව්වේ හතරේ තියෙන දේවල් අපේ මූලාශ්‍ර වලට ගන්නේ නැහැ කියලා ඉතින් මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියලා අහපුවාම ඒ හතරයි මේ හතරයි ඔක්කොම ලියන්න එච්චරයි තියෙන්නේ ඔකට කොයි කිසිම කාරණේ ඉතින් ඒක තමයි තියෙන්නේ දැන් ඊළඟ එක තමයි මුස්ලිම් නීතිය කොහොමද යෙදෙන්නේ කියන එක මුස්ලිම් නීතිය යෙදීම ගත්තාම විශේෂයෙන්ම සමහර මේක නඩු තීන්දුව කීපයක් තියෙනවා එතකොට ඉස්ලාම් ආගම අදහන සෑම කෙනෙකුට මුස්ලිම් නීතිය අදාළ වෙනවා ඒ වගේම සියලුම මුස්ලිම් වරුන්ට යෙදෙන නීතිය මුස්ලිම් නීතිය කියලා කාන් ඉදිරිව මරික්කාර කියලා නඩුවක් කින් තීරණය කරලා තියෙනවා 16 NLR කියන්නේ new law reports කියන එක 16 NLR 425 තමයි ඒකේ references සියලුම මුස්ලිම් වරුන්ට මුස්ලිම් නීතිය යෙදෙන බව කාන් ඉදිරිව මරික්කාර කාන් KHAN Khan versus Marikkar MARICAR Marikkar ඉන නඩුයි ඒ කියන්නේ සියලුම මුස්ලිම් වරුන්ට බලපාන වෙන කිසිම නීතියක් නෙමෙයි මුස්ලිම් නීතිය බව ඒකට හේතුව මුස්ලිම් වරෙක් වෙන්න නම් ඉස්ලාම් ආගම අදහනවනේ මේ අදහන කෙනෙක් වෙන්න ඕනේනේ එතකොට පුද්ගල නීතිය ලංකාවේ පුද්ගල නීති ගත්තාම එකම නීතියයි තියෙන්නේ ආගම මත පදනම් වෙච්ච නීතියක් හැටියට මුස්ලිම් නීතිය ඒ වගේම මේක තව අදහස් කීපයක් තියෙනවා ඉස්ලාම් ආගම අදහනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක නඩු තීන්දුවකින්ම දීලා තියෙනවා නාරන්ත කාත් නායන්න අල්රයන්න නායන්න රයන්න හල් නයන්න තයන්න කායන්න අල්තයන්න නාරන්ත කාන් එදිරිව පරක්කාල් කියන නඩුවෙන් නාරන්ත කාල් එදිරිව පරක්කාල් මොකද්ද නාරන්ත කාල් එදිරිව පරක්කාල් 1922 දී මේ නඩුව තීරණය වුණේ මේකෙදි කියලා තියෙනවා අල්ලා දෙවියන් ඇදහිීම කෙරෙන්නම ඕනි ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මහමත්තුමා එහෙම නැත්නම් අනාගත වක්තෘ කියලා කියන්නේ දේශකයන් වහන්සේ වශයෙන් පිළිගැනෙන්න ඕනි එහෙම කෙනෙක් නම් එයා ඉස්ලාම් ආගම අදහන්නේ කැටියට සලකනවා කියලා නඩුවේ තීන්දුවක් දුන්නා. ඒ වගේම යම් කෙනෙක් උප්පත්තියම මුස්ලිම් වෙනවා නම් එයාට බලපානවා මේ මුස්ලිම් නීතිය. ඊළඟ කාරණේ තමයි දැන් ඔයගලන්ට පෙනී යනවා ඉස්ලාම් ආගම අදහන සහ උප්පත්තියෙන් හෝ අර පෙරකී නාරන්තකාල් සහ ඉදිරිය පරක්කාල් කියන නඩුවේ කාරණා තියෙනවා නම් එයා මුස්ලිම් ආගම ඉස්ලාම් ආගම අදහන කෙනෙකුට බලපානවා මුස්ලිම් නීතිය කියන එක. ඊළඟට ඊට පස්සේ නඩු තීන්දුව තුනක් මම විස්තර කරනවා. ඒ නඩු තීන්දුව තුන ඉතාම වැදගත් වෙනවා. ඔය මම මේකේ දීලා තියෙන ටිකට අමතරව තියෙන දේවල් තමයි මේ දීපල මුදා හැරීම සම්බන්ධව මම මෙහෙම කියන්න ගියාම ටිකක් ගැටලුවක් වගේ වෙයි කියලා හිතලා තමයි දෙන්නේ. මොකද දීපල බෙදා හැරීම සම්බන්ධව මේ විභාගෙට ඕගොල්ලන්ගෙන් එච්චර අහන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. ඊළඟ එක තමයි දැන් රැජිනා එදිරිව ඔබේසේකර එක 1889 තීරණය වෙච්ච නඩුවක්. එයා මේ ඉස්ලාම් ආගම අදහපු කෙනෙක් තමයි අදහන්නෙක් දැන ප්‍රශ්නය මතුවුණා. මොකද මේ ඔබේසේකර කෙනෙක් කෙනා ඉස්ලාම් ආගම ඇදහිුවේ දැන් එයා විවාහයකට එළඹුණා. මේකෙදී එයාට තවත් විවාහයක් කරගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ ඉස්ලාම් ආගමට වැළඳගත්තේ.
නමුත් මේකේ අපි දන්නවා අපගේ රෝමලන්දේසි නීතිය හැටියට එක අයෙකුට විවාහයන් දෙකක් කරගන්න බෑ. එක්ක දික්කසාද වෙන්න ඕනේ. ඒ විවාහයේ කෙලවරක් කරගන්න ඕනේ පළවෙනි විවාහය. නැත්තම් ද්වි විවාහය කියන සීල වරදට යටත් වෙනවා. ඉතින් නමුත් ඉස්ලාම් ආගමේ විවාහයන් කීපයක් කරගන්න පුළුවන් නිසා සමහර අය ඉස්ලාම් ආගම වැළඳගෙන නමුත් පරමාර්ථය දුන්නේ විවාහ වීම. ඒවක පදනම් කරගෙන විවාහ වුණා. මේ ඔබේසේ කරන විදිහ සිද්ධ වුණේ ඒකයි. නමුත් මේකෙදී එයා හැබැයි එක දෙයක් කරලා තිබුණා දෙවෙනි විවාහයත් රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරියට කරලා තිබුණා. ඒක නිසා එයා ද්වි විවාහයට වරදකරු බවට පත් වුණා. ඊට පස්සේ මේ එයාට හම්බුනේ නැහැ ඒකේ සහනයක්. මොකක්ද ඒ නඩුව රැජිනේ වෙතරිව ඔබේසික. නමුත් තව නඩුවක් 1963 දී තීරණය වුණා රීඩ් එදිරිව ඇටර්නි ජෙනරල් කියන. රීඩ් versus AG නීතිපති. රීඩ් එදිරිව නීතිපති කියන නඩුවේදී 1963 නඩුව ලියා ගන්න. රීඩ් එදිරිව නීතිපති කියන නඩුවේදී සිද්ධ වෙච්ච කාරණේ තමයි ඔය මං පෙර කී කාරණේම අරමුණු කරගෙන එහෙම නැත්නම් විවාහය අරමුණු කරගෙන මේගොල්ලෝ විවාහ ජීවිතය පටන් ගත්තා. විවාහ වුණා. නමුත් මේකෙදිත් තීරණය වුණා මේකේ කාල පරතරය ගන්නකොට ඉතා කෙටි කාලයක් තියෙන්නේ. ඒ ආගම වැළඳගෙන සති කීපයකට පස්සේ විවාහය සිද්ධ වුණා. සති කීපයකට පස්සේ ඉන්න. ඉතින් ඒකෙදි තීරණය කරා මේ කාල පරතරය ඉතා අඩු බැමින් මේ චූදිත යගේ පරමාර්ථයේ විවාහයම කියන එක තමයි මෙතෙන්දී පිළිගන්නේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් වුණා මේ ඒක එච්චර දුරට අපි යන්නේ අවශ්‍ය නැහැ. යම්කිසි කෙනෙක් ඉස්ලාම් ආගම වැළඳගත්තා නම් ඒක කොයිතරම් දුරට ආගම අදහනවද කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් නොයෙක් නීති තර්ක විතර්ක දාලා අන්තිමේදී තීරණය කරා එතෙන්දී මේ මෙයාට මේක වළංගුයි කියලා. නමුත් ඒ කියන්නේ මුස්ලිම් ආගම වැළඳගෙන ද්විවිවාහ කරගන්න පුළුවන් කියන එක තමයි නීතිපති ඉදිරිව රීඩ් කියන නඩුවේදී ශ්‍රේෂ්ඨකරණයේ තීරණය වුණේ. කෙසේ වෙතත් 1996 වෙනකොට නමුත් මේක මුස්ලිම් පූජකවරු එහෙම නැත්නම් මුස්ලිම් ආගම එහෙම නැත්නම් ඉස්ලාම් ආගමේ පූජක පක්ෂය මේකට එච්චර කැමතුනේ නැහැ. මොකද වෙන පරමාර්ථයකින් ඇවිල්ලා මුස්ලිම් ආගම අදහන් නැත්නම් ඒ ආගමට කරන හොදක් හැටියට ඒගොල්ලෝ සැලකුවේ නැහැ. ඒක නිසා ඒක එච්චර දුරට ඒගොල්ලෝ ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. ඒක නිවැරදි හැටියට. ඊට පස්සේ 1988 මේ නඩුවත් සියලු දෙනාම ලියාගත්තත් හොඳයි. නතාලි අබේසුන්දර එදිරිව ක්‍රිස්ටෝප අබේසුන්දර. නැත්ද නතාලි අබේසුන්දර එදිරිව ක්‍රිස්ටෝප අබේසුන්දර කියන නඩුව. මේකෙදී ඉතාම වැදගත් වෙනවා මේ නඩුවේදී මේ කාරණේ. එතකොට අපි මේකෙදී විශේෂයෙන්ම බලන්න ඕනේ මොකද්ද සිද්ධ වෙච්ච කාරණේ කියලා. ඉතින් මා කැමති මේකෙදි විශේෂයෙන් විස්තර කරන්න දැන් රීඩ් නඩුව අනුව තමයි මේ අබේසුන්දර නැමැත්තා මේ සිය විවාහක බිරිඳ සිටියදීම ඉස්ලාම් ආගම වැළඳගෙන තවත් විවාහයක් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මේ නතාලි අබේසුන්දර කියන නඩුව ලියා ගන්න ඕන නම් මේ විදිහට ලියා ගන්න පොඩ්ඩක්. ඒකෙදි සිද්ධ ලියා ගන්න ඉස්සෙල්ලා මේක අහගන්න. ඊට පස්සේ සිද්ධ වුණාම මේකත් අපීල් කරා. නමුත් අබේසුන්දර එයාගේ බිරිඳ නිකන් හිටියේ නෑ මේක ගාල්ල අධිකරණයේදී ප්‍රශ්නගත කරා. ඒකෙදී තීරණය කළා මේක ද්විවිවාහයට වරදකරු කියලා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ නඩු තීන්දුව ලියා ගන්න ඕනේ නැති නිසා නතාලි අබේසුන්දර එදිරිව ක්‍රිස්ටෝප අබේසුන්දර කියන එක දැන් මෙහෙම ලියා ගන්න. මම හිතන්නේ නෝට්බුක් එක ළඟ ඇති කියලා හිතනවා. මෙහෙම ලියන්න. රීඩ් නඩුවේ තීන්දුව මෙහිදී නිෂ්ප්‍රභා විය. මෙහිදී අබේසුන්දර නැමැත්තා සිය ලියන්න. මෙහිදී අබේසුන්දර නැමැත්තා සිය විවාහක බිරිඳ සිටියදීම ඉස්ලාම් ආගම වැළඳගෙන තවත් විවාහයක් කරගත්තේය. ඔහු සහ ඔහුගේ දෙවන බිරිඳ ඉස්ලාම් ආගම වැළඳගෙන ගාල්ලේදී දෙවන විවාහය සිදු කරන ලදී. එම නිසා අබේසුන්දර මහත්මිය විසින් ගාල්ල අධිකරණයේදී
නඩු පැවරු අතර නඩු පැවරු අතර කියා සිටියේ චූදිතයා ඒ කියන්නේ අපේ සෝන මහත්මයා චූදිතයා අසත් භාවයෙන් ආගම වෙනදගෙන ඇති බවයි. එම නිසා ඔහුගේ දෙවන විවාහය වළංගු නොවන බවයි. දැන් මේක නිකන් හිටියේ නෑ අබේසුන්දර මහත්තයා පළාත්බද මහාධිකරණයට අපීල් කරා. ඒකෙදිත් කිව්වා අබේසුන්දර හරියි කියලා. එයා නීත්‍යානුකූලයි කියලා කිව්වා. නමුත් අබේසුන්දර නෝන නිකන් හිටියේ නෑ නැවතත් අබේසුන්දර මහත්මිය එම තීරණයට විරුද්ධව. එතකොට ඔයගොල්ලෝ මෙහෙම ලියන්න මෙතනින් වළංගු නොවන බවයි කියලා කිව්වනේ. අබේසුන්දර මහතා පළාත්බද මහාධිකරණයට අභියාචනය අපීල් කරනවා කියන්නේ අභියාචනය කරනවානේ. අභියාචනය කළේ රීට් තීරණය අනුව යමින් අබේසුන්දර මහතා නිවැරදි කරුවෙක් බවට තීන්දුව කළා. ඊළඟට මෙහෙම ලියන්නේ ඊටු ටික අබේසුන්දර මහත්මිය ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනය කරන ලදී. අබේසුන්දර මහත්මිය ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනය කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙමින් රීට් නඩුවේ තීන්දුව අධිතීරණය කරමින් මුස්ලිම් නොවන අයෙකු තමාගේ පළමු බිරිඳ සිටියදීම ඉස්ලාම් ආගම වැළඳගෙන ඒ යටතේ දෙවන විවාහයක් කර ගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් බව තීරණය කළේ. ඔන්නෝකයි අවසාන වශයෙන් තීරණය වුණේ. සියලු දෙනාම මේක දැන් නෝට් කරගත්තනේ. ඒ වගේම එතකොට මුස්ලිම්වරුන්ගේ මුස්ලිම් නීති විශේෂයෙන්ම විවාහය, දික්කසාදේ, දේපල උරුමය ආදී වශයෙන් ඒ තීරණයට බලපානවා. ඒ වගේම ඔන්න ඔය කාරණා ටික තමයි විශේෂයෙන් මුස්ලිම් නීතිය ගොඩාක් නැහැ. ඔය දේපල උරුමයම මම ඔය සටහන් පත්‍රයේ එහෙම තිබුණාට ඒව ගොඩාක් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය පුද්ගල නීති වලට ඔය තුන හොඳට බලා ගන්න. අපි නැවතත් හැම වෙච්ච වෙලාවක පුද්ගල නීතිය ගැන අපි කතා කරමු. එතකොට දැන් ওই ටික තමයි මට ගිය සතියේ ඉවර වෙන්න තිබුණේ. මට දැන් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ කරුණාකරලා මගෙන් ප්‍රශ්න අහන්න. මම ඊළඟ පාඩමට යන්නේ ඉස්සෙල්ලා. මම නැවත පොඩ්ඩක් කියන්නම්. තේසවලමේ නීතිය යටතේ ඒගොල්ලන්ට කිව්වා පළවෙනි එක අපි අර නිත්‍ය වාසය ගැන කතා කරනකොට වේලු පිල්ලේ එදිරිව සිවකාමි පිල්ලේ කියන නඩු 1910. එතකොට ස්පෙන්සර් එදිරිව රාජරත්න 1913. හරි ඊළඟට යාපන පළාත ගැන කියනකොට මරිසල් MARISAL මරිසල් එදිරිව සාවරි SAVARI සාවරි. ඊළඟට ත්‍රිකුණාමලේ මඩ කල්පුව යාපන පළාතේට ආයත් වෙන්නේ නැහැ කියලා වේලු පිල්ලේ එදිරිව සිවකාමි පිල්ලේ කියන නඩුව. ඊට පස්සේ කඳුකර ප්‍රදේශවලට කඳුකර ඉන්න ද්‍රවිඩයන්ට මේ තෙස්වල නීතිය යෙදෙන්නේ නැහැ කියලා මම කිව්වා. රජ එදිරිව පෙරුමාල් කියන නඩුව. ඊට පස්සේ කිව්ව නඩුව තමයි ඉතාල වැදගත් නඩුවක් මම කිව්වා. සිවඥාන ලිංගම් එදිරිව සුන්දර ලිංගම්. ලංකාවේ ඕනම තෙස්වල නීතිය බලපාන ඕන කෙනෙකුට ලංකාවේ දේපලක් තියෙනවනේ ඒකට බලපානවා කියන එක. අන්න ඒ ටික තමයි ඒක කියලා කිව්වේ. මුස්ලිම් ලෝ එකට අමුස්ලිම් නීතියට කියාපු ටික ඒගොල්ලන්ට ඕනේ නේද?
හරි. මුස්ලිම් නීති යටතේ කියපු නඩු තීන්දුව තමයි පළවෙනියට මම කිව්වා මුස්ලිම් නීති සංග්‍රහය ගැන බණ්ඩිරාල එදිරිව මාරියුම්මා නාච්චියා. හරිද? බණ්ඩිරාල එදිරිව මාරියුම්මා නාච්චියා කියන නඩු. ඊට පස්සේ මම කිව්වා ඊළඟ නඩු තීන්දුව මුස්ලිම් නීති යටතේ ખાન KHAN ખાන් එදිරිව මරික්කාර්. ખાන් එදිරිව මරික්කාර් කියන නඩුව. ඊට පස්සේ ආයි කිව්වා මේ මුස්ලිම් ආගම අදහනවා කියන එක නාරත්නකාත් නාරන්තකාත් නායන්න රයන්න අල්ලයන්න තයන්න කායන්න අල්තයන්න නාරන්තකාත් versus පරක්කාල් මයන්න රයන්න අල්කයන්න කායන්න අල්ලයන්න පරක්කාල් නාරන්ත ඉංග්‍රීසි වලින් ඕනනම් කියන්නත් පුළුවන් නාරන්තකාත් එදිරිව පරක්කාල් කියන නඩුව. ඊළඟ එක තමයි නඩු ගැන ගොඩාක් මේ වෙන්න එපා නඩු ගැන ඔයගොල්ලෝ. දැන් ඔය මං කිව්ව දේවල් ටික තේරුම් ගත්තොත් ඇති. අනිත් එක හැබැයි නඩු දෙකක්වත් අඩු ගන්න මතක තියාගන්න රීඩ් එදිරිව නීතිපති කියන නඩුව. කියන්නේ රීඩ් එදිරිව නීතිපති. අනිත් එක තමයි රැජිනේ එදිරිව ඔබේසේකර කියන නඩුව. ඊට පස්සේ මම කිව්වා ඊළඟ නඩුව කිව්වා බලන්න නතාලි අබේසුන්දර එදිරිව ක්‍රිස්ටෝපර් අබේසුන්දර. නතාලි අබේසුන්දර එදිරිව ක්‍රිස්ටෝපර් අබේසුන්දර. ඉතින් ඉදිරි දේශනවලදී එච්චර ගොඩාක් නඩු වෙන්නේ නැහැ. මේ ලංකාවේ නීති පද්ධතිය ගැන කියනකොට අපිට නඩු තීන්දුව ගොඩක් ටිකක් තියෙනවා. ඉතින් මේවා ටිකක් ලියන්න ඕනේ. දැන් මේ උද්‍යංගනී පෙරේරා මහනවා නඩු තීන්දුව වල තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා. අපි ඉදිරියේදී මේවා ගැන තවත් විස්තර කතා කරනවා. ඉතින් දැන් ওই ටියුට්ස් මම එවලා තියෙනවා. පළවෙනි එක ලංකාවේ නීති පද්ධතිය දැනට ওই ටික මේ මගේ මේ දෙන දේවලුත් එක්ක පොඩ්ඩක් මේ බලන්නකෝ. මේවා ගැන වරි වෙන්න එපා. අපි පාගට ඉස්සෙල්ලා තවත් මේවා ගැන කතා කරනවා. ඔයගලන්ත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒක නිසා දැනට නතාලි හරි. ඔය ඔයාලා ලියලා තියෙන්නේ මෙතන නතාලි අබේසුන්දර නඩුවේ මොකට නඩුවේ අවුරුද්ද. නතාලි අබේසුන්දර නඩුවේ අවුරුද්ද තමයි 1996. 1996. හරි? හරි. ඔගොල්ලෝ කතා කරන්න මේ chat කරන්න පුළුවන් අවශ්‍ය නම්. හරිද? ඉතින් මේ මොන හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් මම මේ හදන්නේ දැන් මොකද ගිය සතියේම මම කියන්නේ 23 වෙනිදාද විච්ච එකේදී දිගටම සාකච්ඡා කළේ අපි ලංකාවේ නීති මූලාශ්‍ර. ඉතින් අදින් ඒක අවසන් වෙනවා ලංකාවේ නීති පද්ධතිය ගැන. ඉතින් තව දේවල් අපි ඉදිරියේදී අපි කතා කරමු. දැන් අද කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නීති මූලාශ්‍ර කියන පාඩම. නීති මූලාශ්‍ර. ඉතින් දැන් මේකේ ප්‍රශ්න තියෙනවා නම් 1996 නතාලි නඩුව. හරි. ඒක හරි. ඉෂාරා ඒක හරි. මොනවද තියෙන්නේ තව? දැංගනි හරි. දසිනි. read versus REID දාන්න දසිනි. දසිනි ඔකට දාන්න REED නෙමෙයි REID. read versus attorney general AG. නතාලි නඩුව හරි. ඕකේ නේද? හරි. දැන් මෙහෙමයි දැනට ඕගොල්ලෝ ගොඩාක් ඔක බරපතල විදිහට නඩු කිම්තික් ගන්න එපා. අපි දැන් මේවා ඕපන් කරන් පස්සේ තවදුරටත් බොහෝ දේවල් ඔයගොල්ලෝ එක්ක ඩිස්කස් කරනවා. අමාරුවට දෙන්නේ නැහැ මේ වැඩි හොඳට මේ ගෙදර නිකන් ඉන්න නිසානේ. දැන් අපිට මේ ක්ලාසස් ෆිසිකලි කරන්න බැරි නිසා මේ කරන්න අපි කල්පනා කරේ. ඉතින් ඒක නිසා මේක ඔය තරමට ඕලන් ලැබෙන ප්‍රමාණයට ගන්න. හැබැයි මේ ටියුට්ස් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න කොහොම හරි. මම දැන් මේ ප්‍රින්ට්ස් උත් ගන්න පුළුවන්. මේ ඔය මේකකට ගියාම දැන් ඕගොල්ලන්ට මම ඊළඟ ටියුට් එක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීති මූලාශ්‍ර ගැන. ඉතින් අපේ දෙවෙනි පාඩම. දැන් මේ පාර ඊළඟ විභාග වලට දැන් එක විභාගයක් තිබෙත් නෑ තාම. දැන් මේ විභාග වලට ඉතාම වැදගත් වෙන එකක් තමයි නීති මූලාශ්‍ර. ඉතින් මම මේ පාඩම කතා කරන්න ඉස්සෙල්ලා නේ මූලාශ්‍රයක් කියන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඉතින් තාම මොනවද තියෙන්නේ මේ තව ප්‍රශ්න අහනවා. thank you. read versus REID read. එකේ මොකක්ද සර්? read versus attorney general එකේදී කිව්වේ ඉස්ලාම් ආගම වැළඳගෙන ඉගෙන එයා දෙවෙනි විවාහයක් කරගන්න තමයි මේ ඉස්ලාම් ආගම වැළඳගත්තේ. තව සිංහල එක්කෙනෙක් එයා මේ
එයා වෙන ජාතියක සිංහලද කියලා දන්නේ නැහැ. ඉතින් රීට් කිව්වම ඉතින් කොහොම හරි එයා මේ මුස්ලිම් එක්කෙනෙක් නෙමෙයි මුස්ලිම් ආගම වැරදගෙන තව විවාහය තියෙන එකම තීද්දි තමන්ගේ දැනට විවාහ තීද්දි තවත් විවාහයක් කරගන්නයි එයා ඉස්ලාම ආගම වැළඳගත්තේ. හැබැයි එයා රෙජිස්ට්‍රාර් වරයෙක් ඉස්සරහා පිට කරා ඒක දෙවි විවාහයට වරදකරු වුණා. දැන් සාමාන්‍යයෙන් අපේ රෝමලන්දේසින් අපේ පොදු නීතිය අපිට බෑනේ තව විවාහයක් කරගන්න. තව විවාහයක් කරගත්තොත් දෙවි විවාහය කියන එක. ඩබල් මැරේජ් කෙනෙකුට ඒකට මේ සීල් වර්ධලා අහුවෙලා අපිට කැන්සල් වෙනවා. ඒක එතකොට නඩු දානවා ඒකට. එතකොට ඔව් මං ටියුට් එකක් එකට පස්සේ ගොල්ලන්ට දෙන්නම් චමෝදී ඔය අහලා තියෙනවා මේ නඩු තීන්දුව ගැන. ඒවට ඒව ගැන බය වෙන්න එපා. ඒවා අපි ඉස්සරහට තව සාකච්ඡා කරනවා. දැනට මේ මං කියන්න හදන දේ හොඳට ඔයගොල්ලෝ තේරුම් ගන්න. මං කියන්න යන්නේ මුස්ලිම් ආගමේ මූලාශ්‍ර මම කිව්වා. ලංකාවේ මූලාශ්‍ර ගැනත් කිව්වා. ඊට පස්සේ මේ මුස්ලිම් නීතිය ලංකාවේ වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඒක ආගම මත පදනම් වෙච්ච එකක්. එතකොට දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මේකේ වැදගත් වෙන්නේ මේ තමන්ගේ විවාහයක් තීද්දි තව විවාහයකට යන්න බෑ මේක. අන්න ඒක තමයි ලංකාවේ මොකද විවාහයට එහෙම් පිටින්ම බලපාන්නේ මේක. තව මොකුත් තියෙනවද අපි එන ඊළඟ පාඩමට යමු නේද නැත්නම් අද එක කරගන්න බැරි වෙයි. අපි බලමු දැන් නීති මූලාශ්‍ර. ඉතින් ඔයගලන්ට ඔයගලන්ගේ ඔය මේ chat box එක මේව කරලා මගෙන් ප්‍රශ්න අහන්න අවශ්‍ය වෙලාවට. එනවනම් දැන් අද පාඩම මෙන්න මේක. මේ ටියුට් එක ඔයගොල්ලෝ බලන්න. ඔයගලන්ගේ කම්පියුටර්ස් වලට ඇවිල්ලා ඇති මේක. නීති මූලාශ්‍ර. දැන් මේකේ නඩු තීන්දුව එච්චර නෑ. නඩු තීන්දුවක් දෙකක් තියෙන්නේ. ඔයගලන්ට කිසි කරදරයක් වෙන්නේ නෑ. හැබැයි මේක විභාගෙට වැදගත්. මොකද මේක මම ගිය පාර දැන් ඔය තියන්න තියෙන විභාගෙට පවා බලාපොරොත්තු වෙලා ඉන්නවා. මේ සෙක්ෂන් එකේ කෙසේ වෙතත් මේක එයි කියලා මට හිතෙනවා. එයි වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉතින් අපි මෙන්න මෙතෙන්දී මෙන්න මේකයි දැනගන්න ඕනේ. ඔය සියලු දෙනාම දැනගන්න ඕනේ කාරණේ තමයි මූලාශ්‍රයක් කියන්නේ කුමක්ද කියන එක. ඉතින් මූලාශ්‍රය කියන එක ඔයගොල්ලන් අමුතෙන් කියන්න දැන් නෑ සෝස් රිසෝස්. දැන් අපි අපේ ගංගා හතරක් අපේ රටේ ගලන බව ඔයගොල්ලෝ දන්නවා. ගංගාවල මූලාශ්‍රය මොකක්ද කියලා ඇහුවොත් මෙතන ඔක්කොම දන්නවා. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නෑනේ. ඉතින් ඒකෙදී තියෙන්නේ ඉතින් උඩරට ප්‍රදේශයේ සමනල කන්දෙන් ඒවා ඔක්කොම ගලනවා කියලා අපි දන්නවා. ඒ වගේ එතකොට අපි ජල මූලාශ්‍රය. ඒ ලිදක් ගත්තත් ඒකේ නිදේ ජලය ලැබෙන්නේ කොහොමද? අපි උල්පත් කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ රටේ නීතියේ තියෙන මූලාශ්‍ර. දැන් මේ තියෙන්නේ මම දීලා මේ ප්‍රසන්ටේෂන් හොඳටම ප්‍රමාණවත් වෙනවා ඔයගොල්ලන්ගේ විභාගෙට. දැන් මේකේ බලන්න නීති මූලාශ්‍ර යන්නේ අදහස නීතිය හට ගැනීම හෝ නීතිය හට ගැනුනේ කුමන උල්පත් මගින්ද යන දැක්වීමයි. වර්තමානයේ නීති මූලාශ්‍ර වන්නේ එක සිරිත්. ඊළඟට අධිකරණ පූර්වාදර්ශ. ඊළඟට ව්‍යවස්ථාදායකයි. ඊළඟට ආගම. ඊළඟට ලේඛකයන්ගේ මත. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකෙදි මෙන්න මේ කාරණා 6 ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මට කියන්න පුළුවන් නම් කතා කරන්න ඔයගොල්ලෝ අවශ්‍ය දේවල් තියෙනවා නම් දැන් සිරිත කියන්නේ කුමක්ද? ඔයගොල්ලෝ සිරිත ගැන දන්නව නොයෙක් දේවල්. දැන් අපි කරන නොයෙක් සිරිත් තියෙනවා. දැන් ආගමික සිරිත් තියෙනවා අපිට. අපි කතෝලික දොළපුතාලා අපි ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා කතෝලික අය ඒගොල්ලන්ගේ ඒ අවස්ථාවේ ආගමික සිරිත් පවා තියෙනවා. අපි සිංහල අය ගත්තොත් ඒගොල්ලන්ගේ සිංහල අවුරුද්ද තියෙනවා. ඒ වගේම දෙමළ අයගේ තියෙනවා නොයෙක් ඒවා. අපි දැන් තේසවල නීතිය ඉගෙන ගාලා දැක්ක කාලම් උත්සවයේ. ඒතකොට තල්වඩ ප්‍රතිසංස්කරණය වගේ ඒවා තියෙනවා. ඒ යාපනයේ දෙමළ අයට තියෙනවා. ඉතින් එතකොට ඒ වගේම මේ සිරිත් සමහර ඒවා තියෙනවා බොහෝ නීති බවට පත් වෙච්ච. යන්නේ ඒකයි මේ සිරිත කියන එක තියෙන්නේ. දැන් අපි සිංහල අවුරුද්දට කිරිබත් ආදිය හැදුවේ නැහැ කියලා නේ අපිට කවුරු කරන්නේ නැහැ නේ. අපි කැමති නම් අපිට කර හැකියි. එතකොට ගිනි මෙලවීම ආදිය කරේ නැහැ කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. නමුත් සමහර නීති තියෙනවා ඒගොල්ලෝ ඒවා කිඳා බහැලා තියෙනවා ඒවා නීති වගේ. නමුත් ඒවා ඇත්තටම බරපතල නීති වශයෙන් අපි සලකන්නේ නැහැ. එහෙම සලකන්න නම් විශේෂ කාරණා කීපයක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ නීති මූලාශ්‍ර කියන එක අපි තාම වැදගත් කොටසක් හැටියට සලකනවා. ඒක නිසා තමයි මම මේකට මේ සම්පූර්ණ හෑන්ඩ් අවුට් එකක් ඔයගොල්ලන්ට ලෑස්ති කරලා එව්වේ. දැන් බලන්න මේක අපි ක්ලාස් එක කරනවා මම ක්ලාස් එකේදී දෙනවා මේ ටියුට්ස් ක්ලාස් වලදී දෙනවා. ඉතින් ඔයගොල්ලෝ නැවත හම්බෙච්ච වෙලාවට අපිට මේක හම්බ වෙලා හරි එහෙම නැත්නම් තව මම හම්බෙච්ච වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මගේ මේල් එකකින් හරි අහන්න පුළුවන්. මේ දේවල් තියෙනවා අහන්න.
ඒගොල්ලෝ හුඟක් ඒවා පුළුවන් තරම් අපේ මේ ඉන්ස්ටිටියුට් එක දැනෙන ඔන්ලයින් අපේ කනෙක්ෂන් එක දැනට අපි තියාගෙන යමු ඉදිරියේදී හැම වෙලම බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ කාරණා හයක් ගැන මම මෙතෙන්දී පැහැදිලිව දීලා තියෙනවා ඔයගලන්ට. නීති මූලාශ්‍රය යන මොනවද කියලා අහුවොත් දැන් අපි අනිත් විවිධ නීති වර්ග ඉගෙන ගත්තා. මොනවද අපි මේ දක්වා ඉගෙන ගන්නේ? ලංකාවේ නීති පද්ධතිය කියන්නේ කොහොමද? රෝමලන්දේසි නීතිය, ඊළඟ ඉංග්‍රීසි නීතිය, ඊළඟට උඩරට නීතිය, දේශවලමේ නීතිය, ඊළඟ මුස්ලිම් නීතිය. නීති වර්ග පහක් ගැන කතා කළා. ඒ පහේ මූලාශ්‍ර වෙන වෙනම ඉගෙන ගත්තා. දැන් මේ පාඩම ඒවට සම්බන්ධයක් නැහැ. මොකද මේක අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ නීති මූලාශ්‍රයක් කියන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. දැන් මේක පැහැදිලි කරනකොට දැන් ඔයගොල්ලන්ට බලන්න මේ හෑන්ඩ් අවුට් එකේ මම සිරිත් ගැන දීලා. මේකේ සිරිත තමයි ඊටාම වැදගත් වෙන්නේ. සමහර වෙලාවට අහනවා සිරිත නීති මූලාශ්‍රයක් වශයෙන් වැදගත් වන්නේ ඇයි? මේ වගේ ප්‍රශ්නයක් අහුවොත්. දැන් අපි මේක පොඩ්ඩක් කියවලා බලමු. දැන් බලන්න මේකෙදී ඔයගොල්ලෝ හෑන්ඩ් අවුට් එක පස්සේ ගන්න. දැනට මේක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක. මේ නීති මූලාශ්‍රය වශයෙන් ඉතාමත් පැරණි. දැන් මට මේක පොඩි හෑන්ඩ් ප්‍රසන්ටේෂන් එකක් දාලා අර කොටු කොටු ඒවා දාලා පෙන්නන්න තිබුණා. නමුත් ඒකෙදි මේ කියන දේවල් ඔක්කොම කියන්න බෑනේ මට. ඒක නිසා තමයි මම මේක මේ විදිහට මෙව්වේ. ඒක සම්පූර්ණයෙන් මෙතෙන්දී මේ තියෙන නිසා. දැන් මේකේ නීති මූලාශ්‍ර විදිහට බලන්න පළවෙනි පැරායක මේ නීති මූලාශ්‍රය වශයෙන් ඉතාමත් පැරණිම නීති මූලාශ්‍රයයි. ඈත අතීතයේ නීතිය ප්‍රකාශිතව හෝ ලිඛිතව නොතිබුණ අවධිය ඉතාමත් වැදගත් හා ප්‍රමුඛ නීති මූලාශ්‍රය වශයෙන් වූයේ චාරිත්‍රයි. ඒ චාරිත්‍ර කියන එක තමයි සිරිත විදිහට අපි සලකන්නේ. ඒකට චාරිත්‍ර වලට කිසිදු නෛතික බල කිරීමක් නොතිබුණද සමාජයේ ඒවාට අවනත වීමේ ස්වභාවය පෙරසිටම පැවතුණා. උදාහරණයක් වශයෙන් විරුද්ධ ලිංගයන් පිළිබඳ මිනිසුන්ට තිබු දැනුම චාරිත්‍ර මත පදනම් වුණා. සහෝදරයෙක් සහෝදරියකා විවාහ නොවේ. මේ සඳහා කිසිදු නීතියක් නොතිබුණද මිනිසුන් එසේ එයට අවනත වීම සඳහා දැඩි ප්‍රවණතාවයක් තිබී. ඉතින් අපි ඒක හොඳින්ම දන්නවනේ. අපේ සහෝදර සහෝදරියෝ කසින්ස්ලා වගේ ඒ වගේ අවස්ථාවල අපි කිසි විටක විවාහ යෝජනා ගේන්නෙත් නැහැ. ඒව සම්බන්ධව කරන්නේ. අපේ ඒතර ඔයගොල්ලෝ දන්නවා ලේ නෑයෝ ඒවා අපිට කවුරක්වත් කියලා දීලා නැහැ. පවුලේ අය අතර විවාහ සිද්ධ වෙන්නේ නැහැ කිසි විටක. ඉතින් ඒ අපේ සහෝදර සහෝදරි කියන දේ තියෙනවා අපේ. ඉතින් මේකද විශේෂයෙන්ම රටක තියෙන කල්චර් එක. කියන්නේ සංස්කෘතිය ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ හෑන්ඩ් අවුට් එක විස්තර කරලා තියෙනවා. අපේ දේපල උරුමය. අපි හිතමු මා මිය ගියයි කියලා. එතකොට මට ඉන්න දරුවෝ නැත්තම් මගේ යැපෙන්නෝ මට මගේ දරුවෝ ඒ වගේම බේද භාර්යාව. එතකොට ඒ අයට බිරිඳට භාගයයි දරුවන්ට භාගයයි කියලා අපි දන්නවා. ඒක ඇත්තටම අපි නීති පොතකින් බැලුවේ නැහැ. ඔයාලත් දන්නවා දැනටම. අනුප්‍රාප්ත නීතිය කියන එක අපි කළත් නොකළත් ඒක අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් අපිට හිමි දේපල පසු කාලික ඒ දේපල අයිතියයි මේ ගියන් පස්සේ ඒගොල්ලන්ගේ උරුමකරුවන්ට හිමි වෙනවා කියන එක ඒක අපි දන්නවා. ඉතින් ඕවා ඇත්තටම කාලාන්තරය තිස්සේ පුරුදු වෙච්ච දේවල් වලින් ලැබිච්ච දේවල් කියන එක අපිට පැහැදිලි. එතකොට ඊළඟ එකේදී මේ නීති ලේඛක ඇලන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නීති ඉගෙන ගන්නකොට දැන් ඔයගොල්ලෝ මේ ඉස්සෙල්ලා නීතිය කරපු නැති අය වෙන්නත් පුළුවන්. ඉතින් අපි ක්ලාස් එකේ ඉඳන් බොහෝ දේවල් අපි සාකච්ඡා කරනවා මේක කියනකොට දැන් ඉතින් මම මේ කැමරාවක් ඉදිරියට කරන්නේ ඔයගොල්ලන්ව දකින්නේ නැහැ. ඔයගොල්ලන්ට මාව නම් පේනවා ඇති. මට ඔයගොල්ලන්ව පේන්නේ නැහැ හැබැයි. ඔයගොල්ලෝ මේ ඒකයි මම ඔයගොල්ලන්ට කතා කරන්න කියන්නේ. මම හිතන්නේ ඔය chat box එකට දැම්මොත් නම් කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් එතකොට මේ දේවල් මගෙන් අහන්න. එතකොට මේ දැන් නීති ලේඛකයෝ ඉන්නවා. ඒගොල්ලෝ විවිධ අදහස් අපිට දීලා තියෙනවා. ඒකනේ මේකේ දෙවෙනි පෙරායක තියෙනවා බලන්න නීති ලේඛක ඇලන් ප්‍රකාශ කළ ආකාරයට නෛතික බලකිරීමකින් තොරව ඇතැම් චාරිත්‍ර නීතිය වශයෙන් පිළිගැනීමට සමාජයේ සූදානම් විය. අන්තිමේ නීති ලේඛක ඇලන් ප්‍රකාශ කළ ආකාරයට නෛතික බලකිරීමකින් තොරව ඇතැම් චාරිත්‍ර නීතිය වශයෙන් පිළිගැනීමට සමාජයේ සූදානම්. දැන් බලන්න දැන් මේ කාලේ නම් අපි මාස්ක් එකක් දාගෙන එනවා. ඉතින් ඒක නීතියක් වගේ කිව්වට දැන් අපිටම දැන් තේරෙනවා බොහෝ විට මේක දාගෙන යන එක මට තමුන්ටම හොඳයි කියලා. අපි අත හේතුවත් අපිටම හොඳයි කියන එක. ඉතින් අපි දන්නවා මේ රෝගයෙන් අපිට මිදෙන්න නම් තියෙන්නේ අපේ ආරක්ෂාව අපි සලස්වා ගන්න ඕනේ කියන එක. අන්න ඒ වගේ. ඒවා දැන් දීර්ඝ කාලීනව යනකොට දැන් අපිට පුරුදු දේවල් පුරුදු වෙලා තියෙනවා. ඒවා අන්තිමට චාරිත්‍ර වගේ වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි බැලුවාම හේතු ප්‍රත්‍ය යම්කිසි හේතු ප්‍රත්‍ය කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරපුවාම ඒකේ ඵලයක් තියෙනවා.
යම්කිසි ඵලයක් ලැබීමට අපිට හේතුවක් තියෙනවා. ඒක අපි දන්නවා. හේතුඵල න්‍යාය කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හේතුප්‍රත්‍ය මත පදනම් වූ පොදු ඉව. දැන් එතකොට අපි දැන් බලෙක් වගේ කෙනෙක් ගත්තොත් ඉව කියනවා. ඒ වගේම තමයි අපිටත් ඉවවල් තියෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝ පාරේ යනකොට බලන්න. දැන් අපේ පිටිපස්සෙන් කවුරු හරි ටිකක් යාර්ද 10ක් 15ක් එනවා නම් අපිට දැනීමක් තියෙනවා. සෙන්සස් තියෙනවා. ඔයගොල්ලෝ කළා නැත්නම් කළා බලන්න. හිතලා බලන්න. දැන් එහෙම නැත්නම් අපි කොහේ හරි තැනක ඉන්නකොට යම් කිසි කෙනෙක් අපේ දිහා බලාගෙන ඉන්නවා නම් අපි යා දිහා බැලුවොත් අපිට දැනීමක් තියෙනවා. අපි ටක් ගාලා මේ පැත්ත ඔළුව යනවා. ඒ යන්නේ අපිට දැනීමක් තියෙනවා. ඒවට අපි කියනවා සෙන්සස් කියලා. ඉතින් මේ සෙන්සස් වලින් අපිට බොහෝ දේවල් අපිට දැනෙනවා. ඉතින් අපිට වඩා දියුණු සත්ත්ව ලෝකේ ඉන්නවා. ඉතින් දැන් අපිට බල්ලෙකුට දැනෙන ඉව අපිට දැනෙන්නේ නැහැනේ. දැන් අපිට ඉතා සියුම් සද්ද ඒ සත්ත්වයට දැනෙනවා. නමුත් අපිට ඉතා සියුම්ව දැනෙන්නේ නැහැ, ඉතා වැඩිව දැනෙන්නේ. ඉතින් ඒ සෙන්සස් අනුව මම ඒක නෙමෙයි මම මෙතනදී මේ අදහස් කරන්නේ. දැන් මෙතන ඉව කියලා ගැන සඳහන් කරපු නිසායි මම ඒක කියන්නේ. නමුත් සමහර ඒවා විශ්ලේෂණය කරලා බැලුවොත් ඒ ඉව කියන දේ ඇතිලා තියෙන්නේ මේ යම්කිසි චාරිත්‍ර අනුව. දැන් විශේෂයෙන්ම මේ වගේ සත්වයකට අපි යම් දෙයක් පුරුදු කළොත් එයා ඒකට ප්‍රතිචාර දක්වනවා. සමහරවිට මෙහෙම සද්දයක් කළා අපි යාව කෑම කන වෙලාව දන්නන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා දැන් අපි හිතමු ඇඹුල් කෑමක් ගන්නකොට අපේ කේට ග්‍රන්ථි ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි ඇඹුල් දෙයක් කනවා නම් නැත්නම් රසවත් දෙයක් කනවා නම් අපේ කේට ග්‍රන්ථි ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒක ජීව විද්‍යාත්මක වෙන සිද්ධ වෙන දෙයක්. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක සිද්ධ වෙනවා. අපි ඒක පෙන්වෙන්නේ නැති වුණාට අපිට ඒක තියෙනවා. ඉතින් ඔන්න වගේ කාරණා තියෙනවා. ඉතින් ඒවම නෙමෙයි මේ සිරිත කියන්නේ. මම මේ වෙච්චර පැහැදිලි කරන්නේ මේ සිරිත කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන් මේ ටියුට් එකේ ඉදිරියට යනකොට තව ගොඩක් දේවල් ඔයගලන්ට හම්බ වෙනවා. අන්න ඒව තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් ඊළඟට බලන්න තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට දැන් අපි කිව්වා ඉව විශ්ලේෂණය කරන්න ඕනේ කියලා. දැන් බලන්න මේකෙදී ඉව විශ්ලේෂණය කර දැක්වුවේ චාරිත්‍ර වශයෙන් පවතී. උදාහරණ අනුප්‍රාප්තිය පිළිබඳ උරුමවාසී වර්තමාන නීති වලට පදනම් වූයේ එවැනි චාරිත්‍රයි. ඊට පස්සේ බලන්න පීතෘ මූලික සමාජයක් තුළ යමෙකු මිය ගිය විට ඔහුගේ දේපල ඔහුගෙන් පැවතෙන්නට හිමි වේ යුතුය. යන්නේ මිනිසුන්ගේ පැරණිම චාරිත්‍රයයි. එදා යුගයේදී චාරිත්‍රයක් වශයෙන් පැවතුනද අද අනුප්‍රාප්තිය නීතියට මූලික පදනම වැටුනේද මෙම චාරිත්‍රයයි. ඒත් සෑම චාරිත්‍රයක්ම වර්තමානයේදී නීතිය නොවේ. මේ නිසා මද චාරිත්‍ර වලට නීති මූලාශ්‍ර වශයෙන් ඇති වැදගත්කම ඉතා සීමිතයි. හරි? එතකොට නීතිය මගින් පිළිගන්නා චාරිත්‍ර මගින් පමණක් අද වළංගු චාරිත්‍රසේ පිළිගනී. එහෙමනම් වළංගු චාරිත්‍රයක් වෙන්න මොනවද? දැන් මම කිව්වා මේක නීතියක් නෙවෙයි කියලා. එක එක දේවල් වලින් එන දේවල්. එතකොට මේ මඩප්පුලිය ඉදිරියේ පැට්‍රික් කියලා නඩුවක් ඔයගලන්ට ওই ප්‍රසන්ටේෂන් එකේ පේනවා ඇති 54 නව නීති වාර්තා 365 කියන නඩු තියෙනවා. එතකොට ඔය රිෆරන්ස් නේ අපි දාන්නේ නව නීති වාර්තා පොත අරගෙන 54 නව නීති වාර්තා පොත අරගෙන 365 වෙනි පිටුව බැලුවොත් ওই නඩුව තියෙනවා. ලෝ ලයිබ්‍රරි ගිහලා බැලුවොත් ඔයගලන්ට බැලුව හැකියි. එතකොට මඩප්පුලිය ඉදිරියේ පැට්‍රික් කියන නඩුවේදී තීරණය කරා චාරිත්‍රයක් වළංගු වීමට අවශ්‍යතා මොනවාද කියලා. ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහුවොත් විභාගයේදී වළංගු චාරිත්‍රයක් ඇතිවීමට තිබිය යුතු අවශ්‍යතා මොනවාද කියලා. ඉතින් ඔයගොල්ලෝ වෙන ඒවා ලියලා හරියන්නේ නැහැ. දැන් මේ හැඳින්වීමේ කොටස තමයි මම මුලින් ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඒතකොට මේ නඩු තීන්දුවේදී පැහැදිලිවම පෙන්නනවා ඒ කාරණා මොනවද කියන එක. හරිද? දැන් බලන්න පළවෙනි එක තමයි මඩප්පුලිය ඉදිරියේ පැට්‍රික් නඩුවේ එම චාරිත්‍රය සාධාරණ විය යුතුයි. ඔය කින්ඩන් කංකාන මෙදිරිව යම් කියන නඩුවේදී මේක පැහැදිලි කරා තවදුරටත්. අපි පළවෙනි එක සාධාරණ වෙන්න ඕනේ. අසාධාරණ දෙයක් වෙන්න බෑ. දැන් බලමු මොනවද මේ සාධාරණ අසාධාරණ තමයි. දැන් ওই කින්ඩන් කංකාන මෙදිරිව යම් කියන නඩුවේදී තිබුණේ යම් කිසි ওই වතු වල ඉන්න ඇන්නේ කංකානමල කියන්නේ. ඒක බලාගෙන ඉන්න කෙනෙක් තමයි කංකාන. මේක නිලයන් තියෙනවානේ. ඒ කංකාන කෙනෙක්ගේ වත්තෙන් අස්සලා යනකොට එයාගේ කෙනෙක්ව ඉදිරි කරේ යනවා. ඒ කියන්නේ එයාගේ පුතෙක් හරි කාට හරි රස්සාව දෙන්න පුළුවන් කියලා චාරිත්‍රයක් තිබුණා.
ඒ විතරක් නෙමෙයි බැංකුව වලත් ඕක තිබුණා. බැංකුවේ තාත්තා හරි අම්මා හරි වැඩ කරනවා නම් ඒ අස්සලා යනකොට දෙයක් කරි පුතෙක් කරි දා ගන්න පුළුවන් කියලා. දැන් මේ නීතිය නැහැ. අපි තරග විභාග තියලා තමයි අපේ බැංකුව වලට දැන් ඔයගොල්ලෝ ආවෙත් එහෙමනේ. තරග විභාග වලින් සමත් වෙලා ඉන්ටර්විව් වලට ගිහිල්ලා. නමුත් ඉස්සර එහෙම මේකක් තිබිලා තියෙනවා. ඉතින් ඒක සාධාරණ නෑ නේ කාටකින් බැලුවාම. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ බැංකුවක නිලධාරියෙක් හැටියට දක්ෂ කෙනෙක්. කොනින් වැඩ කරන්න පුළුවන්. හොඳට දේවල් තීරෙන අවබෝධයක් තියෙන අය. ඉතින් ඒ අයනේ අපි විභාග දෙල තෝරලා ගන්න. ඉතින් අන්න ඒක නිසා අන්න ඒකයි. එතකොට මේ චාරිත්‍රය දැන් උඩ ඔයගොල්ලෝ දැක්ක පළවෙනි පේජ් එකේදී එම චාරිත්‍රය සාධාරණ විය යුතුයි. දැන් මේ කින්ටන් කංකාන මෙදිරි යම් කියලා නඩුව දැන් මේක පෙන්වන්නේ. සාධාරණකින් දැන් බලන්න අපි කියවලා බලමු කින්ටන් කංකාන මෙදිරි යම් කියන නඩුව. එතකොට මේ නඩුවේදී කිව්වේ ප්‍රධාන කංකානම අස්වී යන විට තවත් කංකානම කෙනෙක් ඉතිරි කර යෑමේ චාරිත්‍රයක්යි මේදී තර්ක කරන චාරිත්‍රයක් ඉතිරි කර යෑමේ චාරිත්‍රයක්යි මේදී තර්ක කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධව තීන්දුව දෙමින් මෙවැන්නක් චාරිත්‍රයක් නොවන බව ප්‍රකාශ කරන ලදී. කිසියම් චාරිත්‍රය සාධාරණ වීමට නම් මේ පොදු නීතිය සමග පරස්පර නොයුතුයි. ඒක අනලයින් කරලා තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ print එක ගත්තා නම් හැමදෙස්සෙම අපේ පොදු නීතිය කියන්නේ මොකද්ද? රෝමලන්දේසි නීතිය. එතකොට පොදු නීතියත් එක්ක පරස්පර වෙන්න බෑ. අපිට වෙලා හම්බුනොත් අපි සම්පූර්ණ රිවිව් එකක් දාමු මේ ටියුට් දෙක ගැනම. ඒතර ඔයගොල්ලන්ට තව දුරටත් හොඳට තේරෙයි. මේ ටියුට් හැම එකම ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ prints අරගෙන තියාගත්තොත් හොඳයි. මොකද අපි ඉස්සරහදී අපි හදිස්සියෙන් මේ ඉන්ස්ටිටියුට් එකේදී ඔයගොල්ලෝ හම්බුනේ නැත්තම් විශේෂයෙන්ම මේ ටියුට් ට්‍රිප් කරන්න ඕනේ විභාගෙට ඉස්සෙල්ලා. මේවා ආශ්‍රයෙන් තමයි අපි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. ඒක නිසා මේවා හොඳින් බලන්න ඕනේ. එතකොට මේක ඊළඟ එක බලන්න අපි ශ්‍රේෂ්ඨ මේකෙදි කිව්වේ කින්ටන් කංකාන මෙදිරි යම් කියන නඩුවේදී ප්‍රධාන කංකානම අස්වී යන විට තවත් කංකානම කෙනෙක් ඉතිරි කර යෑමේ චාරිත්‍රයක් මේදී තර්ක කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සම්බන්ධයෙන් තීන්දුවක් දෙමින් මෙවැන්නක් චාරිත්‍රයක් නොවන බව ප්‍රකාශ කරන ලදී. කිසියම් චාරිත්‍රයක් සාධාරණ වීම නම් පොදු නීතිය සමග පරස්පර විරෝධීව නොයා යුතුයි. මේ සම්බන්ධව ඔන්න තව නඩුවක්. ප්‍රනාන්දු නඩුවේදී කාල අවරෝධී අයිතියක් ලැබමින් හෝ චාරිත්‍ර අනුව මෝදර එක්තරා ප්‍රදේශ දැන් මෙහෙමයි. මේ ප්‍රධාන නඩුවේදී සිද්ධ වුණේ මෝදර එක්තරා ප්‍රදේශයක ඒගොල්ලෝ මාළු බාන. ඒ මූදේ ඒ කොටස ඒගොල්ලන්ට අයිති කියලා තිබුණා. ඒ කොටස වෙන කාටවත් මාළු බාන්න එන්න දෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. දැන් අපි දැන් එහෙම සිද්ධියක් වුණා. මේ කොළඹ නුදුරු ප්‍රදේශයක ඒකේ හෝටලේ අයිතිකාරයත් මගෙත් එක්ක කතා කරලා මම යාට පොඩි උපදේශයක් දුන්නා. ඒකෙදී යා කිව්වේ මේ ඒකෙදී උනේ මේ අපේ කොළො ටික ගිහිල්ලා ඒ හෝටලේ ළඟින් ඔයක් යනවා. ඒ ඔය එයා කොටු කරලා හරි ගස්සගෙන තිබුණා. ඉතින් මේකෙදී මේ කොළඹින් ගිය පොඩි ට්‍රිප් එකක් ගිහලා ඔය one day spend the day එකක් ගිහලා මෙතන නාලා. ඉතින් හෝටලේ සිකියුරිටි ඇවිල්ලා මේගොල්ලන්ට ගහලා අරව මේවල කෝලහල කරලා ළමයිනුත් ගහගෙන මේවත් කඩලා දාලා ළමයි ටික ඇවිල්ලා. ඉතින් මේ ළමයින්ගේ නම් අරව මේ හොයාගෙන දැන් මේ නඩු දාන්න ලෑස්ති. ඊට ඉස්සෙල්ලා මේ උපදේශයක් ගන්න මගේ ළඟට හෝටල් අයිති කරුවා මම කිව්වේ. බෑනට මේ ඔයවල් කොටු ගහලා වට කරගන්න බෑ. එහෙම පොදු නීතිය නෑ අපි. එහෙම අයිති කරගන්න බෑ ඔයාගේ හෝටලෙ පිටිපස්සේ තිබුණයි කියලා. ජලය වතුර දැන් ආකාශය දැන් අපි අපේ ගෙදර තියෙන දන්නේ ඉහළට යනකම් මේ වාතාශ්‍රය අපිට මේ පොදු ගංගා අයල දොළ මහ මුහුදේ නාන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. ඉතින් ඒ කාටවත් නවත්තන්න බෑ. නමුත් ඉතින් ගැඹුරු තැන්වල රජයට පුළුවන් මේවට වතුරට බහින්න එපා අපිරිසිදුයි ඒ වගේ ගැඹුරුයි ඒ දේ කියන්න පුළුවන්. ඒව එතකොට අනීතික වෙනවා. නමුත් මේවා පාවිච්චි කිරීමේ නිදහස අපි කාටවත් තියෙනවා. ඒ අනුව මේ ප්‍රනාන්දු විදිහේ ප්‍රනාන්දුවේ වෙච්ච සිද්ධිය බලන්න නඩුවේදී කාල අවරෝධී අයිතිය. දැන් මොකද්ද මේ කාල අවරෝධී අයිතිය කියන්නේ? අන්න ඒකත් ඔයගොල්ලෝ මෙතෙන්දීම ඉගෙන ගන්න ඕනේ. ප්‍රෙස්ක්‍රිප්ෂන් රයිට් එක කියන්නේ ඕනර්ෂිප් එක කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා කාල අවරෝධයෙන් අයිතිවාසිකම් ලබන්න පුළුවන් දෙයක් අපි දීපල නීතියේදී ඉගෙන ගන්නවා. මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි පස්සේදී මේවා ගැන සාකච්ඡා කරමු. දැන් අපි හිතමු කෙනෙක් බලෙන් ගෙදරක ඉන්නවා. ඔයාලට අයිතිකයක් කුලියට දීලා ඔයගොල්ලෝ ගණන් ගන්න නැතුව ඉන්නවා. රට ගිහිල්ලා එයා කුලිය ගෙවන්නේ නැහැ මොකුත් නැහැ. ඒකට දීර්ඝ කාලීනව අපේ අයිතියට ප්‍රතිවිරුද්ධ ලෙස එයා ජීවත් වෙමි. අවුරුදු 10ක් කාලයක් නොකඩවා හිටියොත් එයාට ඒක අයිතිවාසිකම් ඉල්ලන්න පුළුවන්. අන්න ඒක තමයි කාල අවුරුද්දේ අයිතිය කියන්නේ. ඒ කියන්නේ මේ දීපල හැමතිස්සෙම දීපල නීතිය තියෙන්නේ. ඒක දීපල නිකන් යන්න දෙන්න බෑ. ඒවා සංවර්ධන කටයුත්තකට යෙදිය යුතුයි කියන්නේ. ඉතින් ඒක ඇක්ටිව්ලි තියෙන්න ඕනේ කියන එක. ඉතින් දැන් මෙතෙන්දී එහෙම කතාවක් නෙමෙයි මේක තියෙන්නේ. එහෙම අයිතියක් ගන්න බෑ. මොකද මුහුද කියන එක කාටත් පොදු තැනක්. දැන් බලන්න මේකෙදී කාලාවලිය ලැබෙමින් ඒ චාරිත්‍ර අනුව මෝදර එක්තරා ප්‍රදේශයක මාළු බෑමේ අයිතිය එක්තරා පවුල් කීපයකට අයිතිය පැවතුන අයයි අදහස් කර නමුත් අධිකරණයේ සම්බන්ධයෙන් තීන්දුවක් දෙමින් එවැනි චාරිත්‍රයක් සාධාරණ නොවන බවද එසේ සාධාරණ නොවන්නේ ඒ පොදු නීතිය හා පටවැණි වන බැවින් හේයින් බවද
ඒ නිසාම චාරිත්‍රයක් නෛතික චාරිත්‍රයක් නොවන බවද ප්‍රකාශ කරන ලදී. දැන් ඔයගලන්ට පේනවනේ අර උඩේගේ තියෙන්නේ ඒවා චාරිත්‍රය සාධාරණ වෙන්න ඕන. දැන් ඒතකොට කින්ටන් කංකානම නඩුවේදී කිව්ව කාරණය ප්‍රනාන්දු ඉදිරියේ ප්‍රනාන්දු නඩුවත් ඉතාල වැදගත් වෙනවා. විභාගීය නඩු තීන්දුව දෙකම ඔයගලන්ට ලියන්න සිද්ධ වෙනවා. මේ සිරිත ගැන ප්‍රශ්නයක් ඇහුවොත්. ඉතාල වැදගත් වෙනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති සමහර වෙලාවට දැන් කරපු අය නම් මෙතන නැතුව ඇති මං හිතන්නේ අපේ ක්ලාසස් වලට ආපු අය නම් ඒගොල්ලෝ මොකක් අය දන්නවා නැති අය කල්පනා කරන්න ඕනේ මේවා අපි නීතිය ගැන යම්කිසි උත්තරයක් ලියනකොට ඒක පොයින්ට් ෆෝම් එකකින් වෙන්න ඕනේ. ඒ මාතෘකාගත ප්‍රශ්නයට ફોකස් කරන්න ඕනේ අපේ උත්තරේ. ફોකස් කරලා ඒක පැහැදිලි කරන්න නිකන් අපේ තියෙන දැනුමින් එහෙම මෙහෙම ලියලා බෑ. හොඳට පාඩම් කරලා ඒකට අදාළ නඩු තීන්දුව දෙද්දී සඳහන් කිරීම තමයි ඉතාමත් සාර්ථක ක්‍රමය. අපි ඒක දන්නවා. ඉතින් ඒක නිසා තමයි ඔයගොල්ලන්ට මේ උපදේශය දෙන්නේ. ඒ නඩු තීන්දුව දෙක ගැන බලන්න අපි ඊළඟට යමු. දැන් අපි මේ කතා කරන්නේ මඩප්පුලියදිරිය පැට්‍රික් කියන නඩුවේ. ඊට ඉස්සෙල්ලා කතා නඩුවේ සිරිතක් වළංගු වීමට අවශ්‍ය කාරණා. ඒකට අපි පළවෙනි කාරණය තමයි මේ සාකච්ඡා කළේ. ඒක තමයි එම චාරිත්‍රය සාධාරණ වෙන්න ඕනේ. ඉතින් සාධාරණ වෙනවා කියන එක පැහැදිලි කරන්න මම ඔයගොල්ලන් නඩු තීන්දුව දෙකක් මෙතෙන් සඳහන් කරලා තියෙනවා මේ ටියුට් එකේ. එකක් තමයි කින්ටන් කංකාන මෙදිරිය යන් කියන නඩුව. දෙවෙනි එක තමයි ප්‍රනාන්දු එදිරිය ප්‍රනාන්දු. අර මෝදර එක්තරා ප්‍රදේශයක මාළුවා. දැන් මේ දෙක හොඳට මතක තියාගන්න. ඒත් සිරිත සාධාරණ වෙන්න ඕනේ කියන නඩු තීන්දුව බව ඔප්පු කිරීමට මේ නඩු තීන්දුව දෙකම ප්‍රකාශ කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. අපි ඊළඟට බලමු දෙවෙනි එක. දෙවෙනි එක තමයි ඔන්න බලන්න. චාරිත්‍රය අයිතියක් වශයෙන් පැවතිය යුතුයි. මේක රයිට් එකක් තියෙනවා. මේක මට අයිති කියන එක තියෙනවා. ඒක තියනවද නැද්ද කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද චාරිත්‍ර කියන එක අපිට අයිතියක් වශයෙන් අපිට නැත්තම් අපිට කිසි විටක එක ගන්න බෑ. අයිතියක් වශයෙන් තියෙන්නම ඕනේ. මේ අයිතියක් නැත්තම් ඒක සිරිතක් නීතියක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි චාරිත්‍රය ස්ථිර හා නියත එකක් විය යුතුයි. ඉතින් අපිට ස්ථිර සහ නියත එකක් කරන්න බෑනේ. දැන් බලන්න එදා ඒ කින්ටන් කංකානම එක ස්ථිර එකක් හැටියට තියාගෙන යන්න බෑ. මොකද අද සමාජයේ ඔයගොල්ලෝ ගත්තොත් නොයෙක් විභාග දෙනවා අපේ දරුවන්ට. එතකොට ඒ අයට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑනේ අර වගේ චාරිත්‍ර. ඉතින් ඒවා අසාධාරණ තත්ත්ව පෙනී යනවා. එතකොට ඒකයින් ඒ වගේම තමයි ඊළඟ එක ඒ ඊට පැරණි විය යුතුයි. ඒ කියන්නේ ගොඩාක් පරණ චාරිත්‍ර තියෙනවා. දැන් අපි දන්නවා අපි වැඩිහිටියන්ට සලකන එක. ඒක චාරිත්‍රයක් නේ අපේ රටේ දෙය හැටියට. ඒක අපි කුමන ආගමක හිටියත් අපි දෙමව්පියන්ට සලකන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපේ දෙමව්පිය නිසා. ඒක ඉතා පැරණි දෙයක්. තා ආදීන කාලේ ඉඳලා ආදි කාලේ ඉඳන් අපි දන්නවා දරුවෝ දෙමව්පියන්ට සැලකිය යුතු කාරණයක්. ඒකට නීතියක් දාන්න ඕනෙත් නෑ. අපිට ආණ්ඩුවේ නීතියකින් ව්‍යවස්ථාවෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ දරුවන්ට සැලකිය යුතුයි. ඒක වැඩි මනත් ප්‍රබල කරන්න මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ කියලා දාලා දෙනවා. නමුත් ඒවා අපේ රටට අවශ්‍ය නෑ. මොකද අපි නීති පතාම අපේ දෙමව්පියන්ට අපි සැලකෙන නිසා. ඉතින් එතකොට ඒක ඉතා පැරණි වෙන්න ඕනේ. ඉතින් ඒක ඒ වගේ ඒවා. එතකොට ඔයගොල්ලන්ට ඕන තරම් උදාහරණ තියෙනවා. ඔයගොල්ලෝ කල්පනා කරලා බැලුවොත්. නමුත් අපි ගොඩාක් මේ තමුන්ට මේවා සාමාන්‍ය දේවල් නිසා ඔයගොල්ලන්ට හිතලා කරන්න පුළුවන්. ඉතින් මේකෙදි එනම් මේ ජීවත් වන අයගේ මතකයෙන් ඔබට යන්න ඕනේ. ඉතින් අපි ඒක ඉතා වැදගත් වෙනවා. ඉතින් පස්වෙනි කාරණේ තමයි දැන් කාරණා හතරක් මේ වෙනකොට සාකච්ඡා කළා. ව්‍යවහාරය රටේ පොදු නීතිය සමග නොගැටිය යුතුයි. එතකොට එනම් ඒ කියන්නේ ව්‍යවහාරය ඒක පාවිච්චි කිරීමේදී අපි පොදු නීතිය රටේ නීතිය තියෙනවානේ. දැන් අපේ රටේ නීතිය කිව්වහම දැන් ඔයගොල්ලෝ දැන් පළවෙනි පාඩම කරපු නැති අයට නම් මේක ටිකක් ප්‍රශ්නයක් ඇති. දැන් මේ ලෝකේ විවිධ නීති තියෙනවා. ඔයගොල්ලන් දන්නේ නැතුව ඇති. අපි දැන් මේ ලෙසන් එක ඉවර කරගන්න හම්බුනේ මට පැය කාලක් හරි ඉතුරුනොත් මම නැවත වතාවක් මේ පළවෙනි පාඩමට සම්බන්ධ වෙච්ච නැති අයට මම පොඩි රිවිව් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නම්. බලමු අපි මේක try එකක් දාලා කරන්න පුළුවන් වුණොත් මට මේ නීති ටික ආපහු නැවත වතාවක් ඔයගොල්ලන්ට මේ ටියුට් එක අයින් වෙලා අපි ඊළඟ තුන්වෙනි සතියේදී බලාපොරොත්තු වෙන අධිකරණ ගැන කරා.
ඒගොල්ලෝ හැම කෙනෙක්ම ඔයගොල්ලන්ගේ සිලබස් එක ගැන බලන්න ඕනේ. දැන් සිලබස් එක ගැන මම එදා සාකච්ඡා කළා. මම ඒකත් මම නැවතත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට කරන්නම් මේ පරිච්ඡේදය ඉවර කරගන්න හම්බුනේ. මොකද තුන්වෙනි එක තියෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලිය ගැන කරන්න. මේවා ඉතාල වැදගත් මාතෘකා. ඒක හොඳට මතක තියාගන්න. දැන් බලමු මේ දැන් අපි මේ දැන් කතා කරන්නේ පැට්‍රික් වර්ස මඩපුලි කියන නඩුවේදී තියෙන සිරිතක් නීතියක් වෙන්න අවශ්‍ය කාරණානේ. සිරිතක් නීතියක් වශයෙන් භාවිතා වෙන්න නම්. එතකොට ව්‍යවහාරයේ රටේ පොදු නීතිය සමග නොගැටේ. ව්‍යවහාරය ලෙස පිළිගත් අවස්ථා රාශියක් ඇත. නොබෙදූ ඉඩම කරනු ලබන වගාක ඵලදාව අන්න බලන්න. වගාකරු විසින් ඉඩම බෙදා වෙන කරන ලතුරු භුක්ති විඳිය හැක යන විවාදයේ ඉඩදීමක් ලෙස සැලකිය හැකියි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒක උසාවියෙන් ඉඩ දෙන දෙයක්. ඉස්සර ඉඳන් තිබිච්ච එකක්. දැන් කාගේ දැන් අපිට ඉඩමක් අයිතිව තියෙනවා. ඒක නිකන් මුඩුබිමක් විදිහට තියෙනවා. ඒකට යම් කිසි මිනිහෙක් ඇවිල්ලා අහනවා ගෙදර අඳුරන කෙනෙක් නැත්නම් අපි දෙන්නේ නැහනේ. අනේ මහත්මයා මේ ඉඩම මම පොඩ්ඩක් එළවලු ටිකක් වහන්න. දැන් මේ වගේ කාලයක නම් ඉතින් අපි දෙනවනේ මහත්තයාට දෙන්නම් මම මේක එළවලු පළදා. ඒකට ඒක පළදාව ගැනීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය තියෙනවා මේ එහෙම. ඒ වගේම දැන් හවුල් ඉඩමක් වුණත් ඒක බෙදන තෙක් හවුල් කරයන්ට මුළු ඉඩමේම භුක්තිය අයිතියක් තියෙනවා. බෙදා දුන්නෙන් පස්සේ තමයි ඒක ඉතින් ඇවිල්ලා ඒ සිරිත් වලින් ආපු දේවල්. එහෙමයි. ඉතින් ඒ වගේම තමයි අපි තුමු දැන් අයියා කෙනෙක් ඉඩමක නංගි කෙනෙක් ගයක් හදනවා. නමුත් ඉඩම අයිති කෙනාට තමයි ගේ අයිති තියෙන්නේ. නමුත් අයියාට අයිතියක් තියෙනවා. නංගිට අයිතියක් තියෙනවා. එයාගේ වියදමින් ඒක ඉඩම හදුවා නම් අයියා ඒකට වියදම් වෙච්ච මුදල ගෙවන්න ඕනේ. මන් දීලා ගන්න පුළුවන් නැත්තම්. ඉතින් මේවා ඇත්තටම නීතිගත දේවල් නොවුනත් ඒවා ඊටාම ඉපැරණි කාලේ ඉඳන් අපි දන්න දේවල් අපිට ලැබිච්ච දේවල්. බලන්න පැහැදිලි හොඳට මේක. එතකොට මේකේ තියෙනවා ඒ උදාහරණේ දීලා තියෙනවා සිරිත යන්න නීතියක් ලෙස අතීතයේ පිළිගත් බව සාක්ෂි දැකිය හැකියි. මොනවද? ඒව තමයි 1806 තේසවලමේ නීති සංග්‍රහය 1896 බඩුකිණි ආඥාපනත 15 තුනව ගන්න. දැන් එතකොට ඔයගලන්ට ඒක තේරුණා. මම හිතන්නේ සිරිත ගැන දිග විස්තරයක් මම කළා ගොඩක් වෙලා. මොකද මේ පාඩමේ සිරිත කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ අධිකරණ පූර්වාදර්ශ කියන එක. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දැන් අපි පෞද්ගලික සතියෙම බලන් හිටියා පෙස්සන් 8ක් ලැබුණා මේ මැතිවරණය සම්බන්ධ. මේක නීති අනුකූලද නැද්ද කියලා. ඉතින් මේ පෙස්සන් 8ම අපේ රටේ ජනතාව බොහොම සැලකිල්ලෙන් බලන් ඉඳලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දුන්නා. විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකාර මහතුන් 5 දෙනෙක් හිටියා. විනිශ්චයකාරවරුන් 5 දෙනෙක් සහිත ෆුල් බෙන්ච් එකක් කියලා එකට කියන්නේ. අග්‍රවිනිශ්චයකාරතුමත් එක්ක ඒ තීරණයට ලංකාවේ සියලු දෙයක්ම යටයි. ඒක ආයි අපිට අභ්‍යාචනය කරන්න බෑ. ඒකයි මේක කියන්නේ. දැන් මෙන්න මෙතෙන්දී අපි ගොඩක් උසාවි ගැන කතා කරනවා. දැන් මේ අධිකරණ පූර්වාදර්ශ ගැන කතා කරන්න ඉස්සෙල්ලාද ලබන සතිය අපි අධිකරණ ගැන දීර්ඝ විස්තරයක් කරන නිසා මම අධිකරණ ගැන ගොඩක් විස්තර කරන්න යන්නේ නෑද? නමුත් මේ අධිකරණ පූර්වාදර්ශ කියන්නේ දැන් අපි හිතමු අපි වැරදි වැඩක් කරනවා දරුවෙක් ඉස්සරහා පිට. දරුවෙක් ඉන්නවා නම් අපි දරුවෙක් ඉස්සරහා පිට අපි හිතමු අපි දුම්පානය කරනවායි කියලා. ඉතින් අපි හොඳින්ම දන්නවා දුම්පානය හරි මත්පැන් පානය හරි තා වැරදි දෙයක් කියන අපි දන්නවා. එතකොට අපි දුම්පානය කරනවා නම් අපේ කුඩා දරුවෙක් ඉදිරි පිට මොකද්ද වෙන්නේ? ඒකෙදි වෙන සිද්ධිය තමයි ආයි පහු කාලෙක නැවැත්තුවත් එයාට මතක තියෙනවා නම් එයාගේ මතක තියෙනවා තාත්තයි නම් වීවි තාත්තා මේ දේ කළානේ. මොකද්ද එතකොට අපි දීලා තියෙන්නේ වැරදි ආදර්ශය. එතකොට අපි හිතමු අපි ගෙදරදී අපේ දරුවෝ ඉස්සරහ පිට අපි වැරදි විදිහට එහෙම නැත්නම් අපි රූපවාහිනී දර්ශන බලනවා නම් අනවශ්‍ය දේවල් එයාට ඒක ගැන මුකුත් නැහැ අපි ආදර්ශය දීලා තියෙන වැරදි එක. අන්න ඒව තමයි පූර්වාදර්ශ කියන්නේ. මම හිතන්නේ ඒවා ඔයගොල්ලෝ පූර්වාදර්ශයක් කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ වගේම තමයි අධිකරණ පූර්වාදර්ශ කියන්නේ මෙතෙන්දී අධිකරණ තීන්දුව විශේෂය. මේකට ලැටින් ටර්ම් එකක් තියෙනවා ස්ටෑ ඩෙසිසිස් කියලා. ඉංග්‍රීසියෙන් මම දීලා තියෙනවා ස්ටෑ ඩෙසිසිස්. දැන් ඔය වචනෙන්ම අහුවා එකපාරක් විභාගෙට ස්ටෑ ඩෙසිසිස් යන කුමක්ද කියලා. ඉතින් බොහෝ අයදම් කරන් මේක ඒ පාර විභාගෙට ලියලා තිබුණේ නැහැ. මේ ස්ටෑ ඩෙසිසිස් කියන එක වාට ලැටින් ටර්ම්. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන විශේෂ කාරණයක් මේ නීතිය ඉගෙන ගන්නදී ලැටින් වචන ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒවා අපි තනින් තන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. ඒකට මේ වචන ලියා ගන්න ඕනේ. හැමතිස්සෙම මේ පාඩම් මේ අපේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකට එනකොට ඔයගොල්ලෝගේ නෝට්බුක් එකක් උයි පෑනකුයි අරගෙන තමයි වාඩි වෙන්න ඕනේ.
මොකද මෙතනදී විශේෂයෙන්ම දකින්න මම කැමතියි ඔයගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහනවා නම් ඒත් කැමතියි. ඕන වෙලාවක ওই chat box එකට ගිහලා මගෙන් අහන්න පුළුවන්. ඒක ඉතාල වැදගත් වෙනවා. ඉතින් මම දැන් යම් කිසි සෙක්ෂන් එකක් ඉවර කරලා කොහොමද මම එතෙන්ට බොහෝ විට එනවා. අර ඉස්සෙල්ලා පාඩමේ ආවා වගේ. ඒගොල්ලෝ හැවි ඔයගොල්ලන්ට නඩු තීන්දුව සමහරව අපේ හැදිරියන් කියලා ඒ වගේම වොයි වෙන්න එපා. අපි ඒක ගැන රිවිව් එකක් පුළුවන් වුණොත් අද කරන්න බලමු. මේ කාලෙක වගේ කාලෙකදී පුළුවන් වුණොත් බලමු. මට මේ ටික ඉවර කරගන්න ඕනේ. මොකද මේ සෙකන්ඩ් වීක් එකට තමයි මම මේක ඉවර කරන්න ඇස් කරලා තියෙන්නේ. මොකද අර ෆස්ට් වීක් එකට අරක ලොකු වැඩි. එහෙම දැම්මට ඒකයි මේ වීක් එකටත් ආවේ. ඒ නිසා කමන්නේ ඒකට. දැන් බලන්න මේ ස්ටෑ ඩිසීසස්. එහෙම නැත්නම් මේකට අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය කියලාත් කියනවා. මේකේ අපි මම දාලා ඇති මේකේ බලන්න මේ සිංහල අර්ථය වන්නේ අධිකරණ පූර්ව නිදර්ශන අනුව කටයුතු කිරීම. ස්ටෑ ඩිසීසස් කියලා විභාගෙදී ආපු ගමන් ওই ටික ලියන්න ඕනේ. මේ සිංහල අර්ථය වන්නේ අධිකරණ පූර්ව නිදර්ශන අනුව කටයුතු කිරීම. පූර්ව නිදර්ශන කියන්නේ මොනවක්ද නෙමෙයි ඒක තීරණය කරපු නඩු තියෙන්නේ. ඒ අනුව කටයුතු කිරීම. ඒක තමයි ස්ටෑ ඩිසීසස් කියන්නේ. ඉතින් ඕක ඔයගොල්ලෝ හොඳට තමන්ගේ මනසට ගන්න ඕනේ. මෙම સિદ્ધාන්තය ශ්‍රී ලංකාවට අදාළ වේ. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට සියලුම අධිකරණ අනුගම්‍ය වේ. අනුගම්‍ය වෙනවා කියන්නේ ඒක ඒ යටතේ අනුගමනය කරනවා කියන එක. අනුගම්‍ය කියන්නේ ටිකක් අර බරපතල වගේ වෙනවාට අනුගමනය කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ අපි දැන් අද මෙතෙන්දිම ඔයගොල්ලෝ දැනගන්නවා ලංකාවේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. ඒකට අපි කියනවා සුප්‍රීම කෝට් කියන්නේ. එතකොට මේ සුප්‍රීම කෝට් එක ඉස්සෙල්ලා මම උසාවි වලදී ඒකේ තේරාවලිය යටතේ විස්තර කතා කරන්න. ඊළඟට දෙවෙනියට තියෙන්නේ අභියාචන අධිකරණය. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙන තැනමයි ඒක තියෙන්නේ. ඊළඟට මහා අධිකරණය, ඊළඟට දිසා අධිකරණය, ඊළඟට මහේස්ත්‍රාත් අධිකරණය ආදී වශයෙන් පෞල් අධිකරණය මෙහෙම තියෙනවා. ඔය විදිහ තමයි ඔකේ හයරාකි එකේ එන්නේ. ඉතින් මෙම સિદ્ધාන්තය ශ්‍රී ලංකාවට අදාළ වේ. මේ අනුව ශ්‍රේෂ්ඨ තීරණයකට සියලුම අධිකරණයන් අනුගම්‍ය වේ. 1972 වසරේදී ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගන්නවන තෙක්ම ශ්‍රී ලංකාවේ අවසාන අධිකරණයේ බලය තිබුණේ එක්සත් රාජධානී ප්‍රිවි කවුන්සිලට. වර්තමානයේ මේ බැඳීම නොමැත. කෙසේවද අතීත නඩු තීන්දුව පූර්වාදර්ශ ලෙස සැලකේ. මොකද්ද මේ කතාව? ඒගොල්ලෝ දන්නවා මම ලංකාවේ නීති පද්ධතිය විස්තර කරනකොට කියලා දුන්නා. ඉස්ලාම් පෘතුගීසින් ආවා, ඊළඟට ලන්දේසින් ආවා. 1796 දී ඉංග්‍රීසින් අපේ රට ආක්‍රමණය කරා. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය වශයෙන් තිබුණාට මුහුදුබඩ පළාත්වල ඒගොල්ලෝ ක්‍රමයෙන් ඒගොල්ලන්ගේ නඩු තීන්දුව මගින් ව්‍යවස්ථා මගින් එක එක නීති අපේ රටට දැම්මා. එතකොට ඔයගොල්ලෝ දන්නවා අදත් රැජින ඉන්නවා එංගලන්තේ. එතකොට ඒ කාලේ බ්‍රිතාන්‍යයන් විවිධ රටවල් ආක්‍රමණය කරගත්තන් පස්සේ ඒගොල්ලන්ගේ යටත් විජිත වශයෙන් තමයි මේ දේවල් මොකද්ද මේ රටවල් තිබුණේ. එතකොට නඩු තීන්දුව වල එතකොට ඒගොල්ලන්ගේ නීති ක්‍රම මේ පාවිච්චි වෙන්නේ යටත් විජිතවල ඒවායේ අවසාන අධිකරණ බලය තිබුණේ රැජිනටයි. එතකොට රැජින කියන්නේ රැජින තීරණය තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහි තියෙන ප්‍රිවි කවුන්සිල් එක අපේ ශ්‍රේෂ්ඨ අධිකරණය වගේ තමයි. රාජාධිකරණය කියන්නේ ඒක. ප්‍රිවි කවුන්සිලේට ලංකාවෙන් නඩුව ඇරලා තමයි අපි තීරණය ගත්තේ. ඔයගොල්ලෝ දන්නවා 1972 මේ 22 දැන් පෞගේ 22 වෙනිදා පොඩි මාස් මේ මීඩියා වලින් මතක් කිරීමක් කළා. නමුත් අපි අදටත් අපේ නිදහස් දවස ලෙස 1948 පෙබරවාරි 4 වෙනිදා ගත්තත් නමුත් රැජිනට ඔය යටත් භාවයේ තිබ්බා. මොකද ඒගොල්ලන්ගේ නීතිය පාවිච්චි කරන එකත් ඒගොල්ලන්ගේ නීති ක්‍රම නිසාත් අපේ අවසාන තීරණාත්මක අධිකරණය ප්‍රිවි කවුන්සිලය වූ නිසා. නමුත් 1972 න් පස්සේ අපේ රටේ ආණ්ඩු ක්‍රමය වෙනස් වුණා. තව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් 72 රජය වෙනස් කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් දාලා ඉන්නේ. ඒකට තමයි ජනරාජ්‍ය ව්‍යවස්ථාව පනත කියන්නේ. නමුත් 72 පනත 1978 දී ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ 3/2 බලය යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මේ දැන් පවතින ව්‍යවස්ථාව දැනට පවතින ව්‍යවස්ථාව හරි ගැස්සුවා. ඒකට 3/2 බලයක් අවශ්‍යයි. ඒක පරිච්ඡේද කරනවා නම් එහෙම නැත්නම් ඒක වෙනස් කරනවා නම් 3/2 බලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ 3/2 බලයක් ගැන අපිට නිතරම මාස් මීඩියාස් වලින් ඇහෙන්නේ ඡන්ද සම්බන්ධව. ඒකත් ඔයගොල්ලෝ හිතේ තියාගන්නත් ඕනේ. ඉතින් එතකොට ඉතින් ඇත්තටම දැන් මේකේ බොහෝ සංශෝධන ඇවිල්ලා තියෙනවානේ. ඉතින් අපිට මේකේ හොඳ නරක මම කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට තව උපදෙයක් තියෙන නිසා. ඉතින් ඒතකොට 72 ව්‍යවස්ථාවෙන් සිද්ධ වෙච්ච කාරණේ තමයි
අර එක්සත් රාජධානිය නැත්නම් එංගලන්තයේ තිබිච්ච ප්‍රිවි කවුන්සිලයේ වෙනුවට අපිට අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ලැබුණා. ඒ කොහොම වුණත් ඒ පහුගිය නඩු තීන්දුව වලින් පස්සේ නැවත අපේ රටේ වෙනත් නඩු තීන්දුවක් භාග වෙලා නැත්නම් ඒ නඩු තීන්දුව පූර්වාදර්ශ විසින් ගන්න පුළුවන් බව තාම තියෙනවා. දැන් මේ ටියුට් එක තවදුරටත් කියවගෙන යනකොට ඔයගොල්ලන් හොඳට පැහැදිලි. වර්තමානයේ එම බැඳීම මොකක්ද? ස්ටෑටිසයිසිස් කියන එකේදී අපි පළවෙනි හැම විටම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණ වලට මහාධිකරණයේ බැඳ තමයි. එමෙන්ම මහාධිකරණයේ දෙන තීරණ දිස්ත්‍රික් උසාවි බැඳ තමයි. බැඳ තමයි කියන්නේ මොනවක්වත් නෙමෙයි. ඒකට යටත් වෙනවා කියන එක. දැන් මහාධිකරණය දුන්න තීරණ එකම කරුණේ යටතේ. අපි හිතමු කෙනෙක්ව පාරේ හිටගෙන ඉන්නකොට ගැවිලා හප්පනවා. හැප්පෙන් පස්සේ ඒකට යම්කිසි තීරණයක් දුන්නා නම් ඒ තීරණය දීලා තියෙන්නේ මහාධිකරණයෙන් නම් ඒක මේ කියයට විරුද්ධව මෙන්න මේ දේවල් කරලා තියෙනවා මේ. ඒකට ඒ දීපු නඩු තීන්දුව වැදගත් වෙනවා ආයි අලුත් එක. ඒකයි ඒකේ අදහස. එතකොට එමෙන්න මහාධිකරණය දෙන ලද තීරණ දිස්ත්‍රික් උසාවිය බැඳ තමයි. දිස්ත්‍රික් උසාවිය දෙන ලද තීරණ මහේස්ත්‍රාත් උසාවියෙන් බැඳ තමයි. මින් පෙනී යන්නේ කිසියම් ඉහළ අධිකරණයකින් මගින් දෙන ලද තීරණයකට පහළ අධිකරණයන් එවැනි කරුණු මත පසු කාලයක තීරණයක් ගැනීමේදී පළමු තීරණයට පසු තීරණයන් යටත් වෙන බව. දැන් බණ්ඩාරම ඉදිරියේ සේනානායක 62 නවනීති වාර්තා 313 කියන නඩුවේදී මේක මනා ලෙස පැහැදිලි කරා. ඒගොල්ලන්ට මම හිතන්නේ ස්ටෑටිස්ටික්ස් කියන එක ගැන අහුවොත් විභාගෙදී ඉතා හොඳින් උත්තර පිළිතුරු දෙන්න පුළුවන්. මම හොඳින් දන්නවා ඒක. ඉතින් මෙන්න මේ කාරණා තමයි දැන් ওই විදිහට ලියවෙන්න ඕනේ අපි උසාවි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට. දැන් බලන්න මේ බණ්ඩාරම නඩුවේදී මෙන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් බලන්න මේ කාරණා 8ක් විස්තර කරනවා. මේ කාරණාට ගැන හොඳට ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. මොකද්ද මේ නඩු තීන්දුවත් මතක තියාගන්න. බණ්ඩාරම ඉදිරියේ සේනානායක 62 නවනීති වාර්තා 313. මේ නඩුවේදී කිව්වේ තනි විනිසුරුවරයෙකු දුන් තීන්දුව හා සමාන බලයක් ඇති තනි විනිසුරුවරයෙකු විසින් පිළිගත යුතුයි. එක විනිශ්චයකාරයෙක් විසින් දුන්න එකත් ශ්‍රේෂ්ඨාධිකරණේ ඒක තවත් එක්කෙනෙකුට පිළිගන්න ඕනේ. තනි විනිසුරුවෙකු විනිශ්චයකරුවන් දෙදෙනෙකු ඊට වැඩි ගණනකේ තීන්දුව පිළිගත්තේ. දැන් ඊයේ පෙරේද විනිශ්චයකරුන් 5 දෙනෙක්ම ගත්තා. දැන් මේකට විරුද්ධ තීරණයක් දෙන්න නම් තවත් 5 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඉන්න ඕනේ. හැබැයි මේක පූර්ණාධිකරණයක් කියන එක තමයි ෆුල් බෙන්ච් කියන එක ගත්තාම දැන් අපි ශ්‍රේෂ්ඨ අධිකරණයක් තීන්දුවේදී මම පූර්ණාධිකරණය කියන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. මම දැනට ඒ කතාව කියන්න යන්නේ නැහැ. මොකද ඒවා පස්සේ අපි ඩිස්කස් කරමු. මේකට අයිති වෙන්න පාඩම මූලාශ්‍ර නිසා අපි මේක ඩිස්කස් කරලා ඉවර කරගමු. නැත්තම් මේක අපේ ටොපික් එකකින් පිටට යන නිසා. දැන් තුන්වෙනිව කියනවා මිනිසුරුවරුන් දෙදෙනෙකු තවත් මිනිසුරුවරුන් දෙදෙනෙකු විසින් දුන් තීන්දුව පිළිගත යුතුයි. මම හිතන්නේ මේ කියන දේවල් හොඳින් තේරෙනවා. තේරෙන්නේ නැත්නම් ඕගොල්ලෝ මට කතා කරන්න. හතරවෙනිව කියනවා මිනිසුරුවරුන් තිදෙනෙකුගේ දුන් තීන්දුව පිළිගත යුතුයි. 5 මිනිසුරුවරුන් දෙදෙනෙකුගේ ඒකමතික තීරණයක් මිනිසුරුවරුන් තිදෙනෙකු අනුමත කළ යුතුයි. ගණනින් වැඩි විනිසුරු මඩුල්ලක තීරණයකින් ගණනින් අඩු විනිසුරු මඩුල්ලක් බැඳේ. දැක්කද? 7 වෙනි එක තමයි පූර්ණ මණ්ඩලයක ඒකමතික තීන්දුව. ඒ කියන්නේ දැන් ඔය ගිය සතියේ දුන්නා වගේ. ඒකමතික තීරණයක් දුන්නේ 5 දෙනා. ඒකමතිකයි කියන්නේ දැන් ඔය ඔත්තේ ගණන් 5 7 11 වගේ දාපුවාම ඒකෙදි ඕනනම් පුළුවන් විසම්මුතික තීරණ දෙන්න. කියන්නේ 4 දෙනෙක් මේ 5 දෙනාගෙන් 3 දෙනෙක් පක්ෂව දෙන්නෙක් විපක්ෂ. ඉතින් එතකොටත් ඒ තීන්දුව බලගන්න ඕනේ 3 දෙනෙක් වැඩි. කොහේරි 5 දෙනාගෙන් 3 දෙනෙක් වැඩි නම් ඒක තමයි බාරගන්නේ ඒ 3 දෙනාගේ තීන්දුව. අර දෙන්න නිෂ්ප්‍රභා වෙනවා. දැන් අපි 4 දෙනෙක් ගත්තා නම් එහෙම 2 ගත්තොත් බෑනේ. දෙන්නෙක් පක්ෂයයි දෙන්නෙක් විපක්ෂයයි ගත්තොත් එතෙන් මොන තීරණයක්ද ගන්න? ඒක නිසා තමයි ඔය 5 7 වගේ ඔත්තේ ගණන් දාන්නේ මේකට. ඒතර පූර්ණ මණ්ඩල බොහෝ විට කරන්නේ එහෙමයි. ඒකමතික තීන්දුවෙන් සියලුම මිනිස්සුන්ට ඇතුළත් නොවන මණ්ඩලයක් බැඳේ. දැන් මේ වගේ මණ්ඩලයකින් ඒතකොට ඔක්කොම විනිශ්චයකාරය එන්න ඕනේ නැහැ. නමුත් මේක පූර්ණ මණ්ඩලයක් විදිහට සලකනවා නම් ෆුල් බෙන්ච් එකක් ඇතුළේ සලකනවා නම් ඒක ෆුල් බෙන්ච් එකක් ඇතුළේ සලකන්නේ. 8 වෙනි එකේදී කියනවා පෙර පැවති පූර්ණ මණ්ඩලයක තීරණයකින් පසු පූර්ණ මණ්ඩලය බැඳෙන අතර මිනිසුකරුවන්ගේ ගන්න වැඩි වීම ඊට බලනපායි. දැන් ඔයගොල්ලන්ට එකපාරටම මේක දැන් කියවනකොට නිකන් මේක අවුලක් වගේ දැනේ. ඒක එහෙම හිතන්න එපා. පස්සේ හිමීට මේ ටියුට්ස් බලන්න පැහැදිලි වෙයි. ඉතින් ඔයගොල්ලන්ට මට කතා කරන්නත් පුළුවන් නේ මොන වෙලාවක. ඒ නිසා මට කෝල් එකක් දීලා හරි ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ඊළඟ මීට අමතරව පෙර තීන්දුව අනුගමනය කිරීමට බලපාන
සාධකයේ අධිකරණ ධූරාවලිය. හයරාකි කියන්නේ ඒකයි. මීට අමතරව පෙර තීන්දුව අනුගමනය කිරීමට බලපාන අනෙක් සාධක අධිකරණ ධූරාවලිය. මේදී ඉහළ අධිකරණ තීන්දුව වලින් පාදක අරගෙන සම විටම බැඳේ. ඒගොල්ලන්ට පොඩි chart එකක් වගේ දීලා තියෙනවා මේක දිහා බලන්න ඔන්න ශ්‍රේෂ්ඨ අධිකරණය. මම දැන් මාර කිව්ව දෙයි. නැත්නම් හොඳටම පැහැදිලි වෙයි. දැන් මේක ඉතාමත් ප්‍රයෝජන වෙනවා ඊළඟ දවසේ අපි කරන පාඩමත් එක්ක අපි අධිකරණ ගැන තමයි ඊළඟ දවසේ කතා කරන්නේ. අභියාචන අධිකරණය. දැන් එතකොට බොහෝ විට මේ දවස්වල මේ මහමැතිවරණ තියෙනවා ඒවා ගැන කතා වෙනවා බොහෝ විට ඔය ප්‍රවෘත්ති නාලිකා වලින් ඒ වගේම එක එක ලේඛකයෝ දේශකයෝ නොයෙක් දේවල් විවේචනය කරනවා වැඩසටහන් යනවා ඉතින් අපි මේවා ගැන සාමාන්‍ය ප්‍රවේශී තියෙන හොඳ දැනුමක් තියෙනවනේ විශේෂයෙන්ම බැංකුවක වැඩ කරන නිලධාරීන් හැටියට මොකද අපි බැංකුව වලට විශේෂ වූ අය එනවා එක එක වර්ගයේ හැම වර්ගයකම එක එක විදිහේ රැකියාව කරන අය ඒ වගේම හොඳට ඉගෙන ගත්ත අය සාමාන්‍ය අය ඉගෙන නොගත් අය හැම කෙනෙක්ම අපේ සේවය ලබා ගන්න ඉන්න තරම් තමයි බැංකුව කියන්නේ. ඉතින් එතකොට අපි හැමතිස්සෙම අපි අපේ වටේ තියෙන දේවල් ගැන විෂයන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් එතකොට දැන් අපි මේ උසාවි ගැන කරන ඉගැන්වීම කියන්නේ සාකච්ඡාවේදී ඔයගොල්ලන්ට පෙනී යනවා දැන් මම ටික ඉස්සෙල්ලා කිව්ව එක ශ්‍රේෂ්ඨ අධිකරණ ඊළඟට අභියාචන අධිකරණ ඊළඟට මහා අධිකරණ. මහා අධිකරණ ගත්තාම සිවිල් අභියාචන මහා අධිකරණය සහ පළාත්බද මහා අධිකරණ ඇතුළත්. දැන් ඒවා ඔහොම දැනට තියෙද්දී අපි උසාවි පාඩමේදී මේක හොඳටම පැහැදිලි වෙයි ලංකාවේ අධිකරණ තේරාවලිය රටාව කොහොමද අපේ සිංහල රජ කාලේ ඉඳන් මේක ආවේ දඬුවම් ආවේ කොහොමද මොනවද කියන එක ඒතකොට රිට් ආඥා කියන්නේ ඔය නොයේ ආඥා ගැන ඒ වගේ හැමදේම මම ඔයගලන්ට සාකච්ඡාවට භාජනය කරන්න හිතෙන්දී. ඉතින් මේ හැමදේම ඔයගලන්ගේ දැන් බැලුවොත් ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍ර මම හිතන්නේ අපේ මේ ඉන්ස්ටිටියුට් එක ගන්න පුළුවන් ඕන තරම් තියෙන එකේ හැම අවුරුද්දකම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ හොඳ ලයිබ්‍රරි එකක් තියෙනවා තාම අප්ඩේට් බැරිකමයි තියෙන්නේ. ඉතින් ඒකෙදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙනවා මේ උසාවි ගැන හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලකුණු දෙකක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්නත් පුළුවන්. ඉතින් දන්නේ නැහැ මේ හැම ටොපික් එකම ඉතාම වැදගත් වෙනවා. මම මේ ටික ඉවර කර ගන්න වෙලාව හම්බුනොත් මම ඔයාලා ඉස්සෙල්ලාම සිලබස් එක ගැන කියන්නම්. මොකද අපේ පළවෙනි දේශනෙන් සහභාගී වෙච්ච නැති අය ඉන්න මම මේ පාඩම් පටන් ගන්නකොට මම දැක්කා 60 ගාණක් වගේ පාර්ටිසිපන්ට්ස් අය ඉන්නවා. ඉතින් එදා 20 ගාණයි හිටියේ. ඉතින් ඒතකොට 70ක් විතර එදා ඉඳලා නැහැ නේ ඒකේ අදහස. ඉතින් එතකොට ඒ අයට පහසුවක් වෙන්න මට මේ ඉතුරු ටොපික්ස් ටිකත් ඉවර කරගන්න හම්බුන පුළුවන් වෙයි. ඉතින් ඔයගලන්ට ඔගේ මම හිතන්නේ පහසුකම් දීලා තියෙනවා මගෙත් එක්ක කතා කරන්න. එහෙම වුණොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් කතා කරන්න. හරි පණිවිඩ හරි වන්න. එතකොට මට තව දේවල් පැහැදිලි කරයි. ඉතින් ඒතකොට මහාධිකරණයට පල්ලෙහාන් තියෙන අධිකරණයේ දිසාධිකරණය සහ මහාධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය. දැන් මේ මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ ශ්‍රේෂ්ඨකරණයේ තීන්දුව වලින් අනෙක් සෑම අධිකරණයක් බැඳෙන අතර අභියාචන අධිකරණයේ තීන්දුව වලින් ශ්‍රේෂ්ඨ අධිකරණය අනෙක් අධිකරණ බැඳේ. දැන් පැහැදිලි නේද? ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා කරුණාකරලා අහන්න. මොනවා හරි තියෙනවා නම් දැන් මම දැන් මේවා දෙකක් අවසන් කරා. මූලාශ්‍ර දෙකක් එකක් තමයි සිරිත්. ඊටම වැදගත් දෙක තමයි දැන් පළවෙනි අවසන් කරේ. විකරණ යා ඩිසිසිස් කියන එක. ඒ නඩු තීන්දුව ටිකයි. ඊළඟට අපි එන්න තියෙන්නේ ව්‍යවස්ථාදායකයෙක්. මේ ටික තමයි ඊළඟට එන්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් තියෙනවා ව්‍යවස්ථාදායකයෙක් ගැන කතා කරන්න. එහෙමනම් මට පේන විදිහට කරපු ටික පැහැදිලි. උදයන්ගනි කියන අවශ්‍ය අර තියෙනවා. හරි උදයන්ගනි thank you. එතකොට එහෙම පැහැදිලි දැන් මොකද මේකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ටික හොඳට බලාගත්තොත් උදයන්ගනි පුළුවන් ඔයගොල්ලන්ට විභාගයේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් අපි ඒක පස්සේ අපි සාකච්ඡා කරමු. දැන් තියෙන්නේ ඔයගොල්ලෝ මේක හොඳට පොඩ්ඩක් මේ අපේ අලුත් සිස්ටම් එක ගන්නනේ. මේක අපිට අලුත් වුණාට මේක ඉතින් ලෝකේ කරන දේවල් නිසා අපි එහෙම කරා යන් අපි. එතකොට මොනවා හරි තියෙනවා නම් මට කතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඕන වෙලාවක මගේ ඕනනම් මේ මොබයිල් නම්බර් එකත් ඔයගොල්ලෝ සටහන් කරගන්න 077 298 1123. ඒක කෝල් කරලා හරි මගෙන් අහන්න යම් දෙයක් තියෙනවා නම් එතකොට මට ඒකට උත්තර දෙන්න පුළුවන්. එහෙම අහන්න. හරි අපි එහෙනම් ඊළඟට යමු ව්‍යවස්ථාදායකයට. මේ ව්‍යවස්ථාදායකය කියන්නේ කුමක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තුව. දැන් එක එක මේ පාර්ලිමේන්තුවේ දැන් නොඑක් දේවල් කතා වෙනවානේ. පාර්ලිමේන්තුව රැස් කරන්න කියන. මේ දවස්වල හරිම පෙරලියක් නේ තියෙන්නේ. ඉතින් අපිට මේ බැංකුවේ නිලධාරීන් හැටියට අපිට ඇත්තටම මේ ගැන අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් පාර්ලිමේන්තුව රැස් කරන්න කියන එකේ අර්ථයක් තියෙනව නැත්තේ නෑ. මොකද ඒකට හේතුව ඒකෙන්නේ නීති තියෙන්නේ.
නමුත් මේ අපි මෙතන මේ පාර්ලිමේන්තුව ගැන කතා කරනකොට අපි දේශපාලනය කතා කරනවා නේ. අපි ඒක නෙමෙයි මම මේ කියන්නේ. පාර්ලිමේන්තුව තමයි නීති හදන තැන. අන්න ඒකයි ඒකට ව්‍යවස්ථාදායකය කියන්නේ. දැන් ඔයගොල්ලෝ ව්‍යවස්ථාව කියන එක දන්නවනේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි අපේ රට පාලනය කරන්නේ. ඒතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ අදාළ වෙන්නේ පාර්ලිමේන්තුවේ රට පාලනය කරන්න. ඒතකොට පරිපාලන නීතිය. එතකොට ඒ ටික. එතකොට වර්තමානයේ නීති මූලාශ්‍රයේ ඉතාම වැදගත් මූලාශ්‍රය ඉතාම වැදගත් තැනක් ගන්නේ මෙම නීති මූලාශ්‍රය. ඊට හේතු වන්නේ රටක නීති සම්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායකයෙකු තුලින්. ව්‍යවස්ථාදායකය කියන එක ඔයගොල්ලෝ පාර්ලිමේන්තුව කියන එක දන්නවා. ඒතර ව්‍යවස්ථාදායකය දැන් මෙහෙමනේ නීති දෙපාර්තමේන්තුව වලින් හදනවා. රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පනත් හදනවා. දැන් අපි හිතමු යම් කිසි දෙයක් අපේ ජනාධිපතිතුමාට හරි අග්‍රාමාත්‍යතුමාට හරි රටේ පනවන්න ඕනේ. ඉතින් අපේ රටේ නොයෙක් නීති වර්ග තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පනවන නීති තියෙනවා. ඒ වගේම දැන් ඔයගොල්ලෝ ජීවත් වෙන ප්‍රදේශවල තියෙනවා පළාත් සභාව තියෙනවා, නගර සභා තියෙනවා, ප්‍රාදේශීය සභා තියෙනවා. ඉතින් අපිට ගෙවල් හදන්න කිව්වොත් ඒවෙන් අනුමත කිරීම ගන්න ඕනේ. ඒව අනු නීති. ඒවයි වැඩ කරන අය රාජ්‍ය නිලධාරී. ඉතින් මේ නීති ඔක්කොම ගලාගෙන එන්නේ මේ පනත් වලින්. එතකොට පළාත් සභා පනත හැමතිස්සෙම පනතකින් තමයි දෙන්නේ. ඒ වගේම සමහර නීති ජනාධිපතිතුමා ගැසට් කරනවා. දැන් හෙට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තව ගැසට් එකක්. මොකද්ද? පැතිවර්ණ කොමසාරිස්තුමා විසින් ඡන්දයේ දිනය දෙනවා කියලා තියෙනවා. ඒව ඔක්කොම නීති සම්පාදනය වෙන්නේ ඒ අනුමත අධිකාරියවලින්. එතකොට මෙන්න මේ දිනේ ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරන් පස්සේ පාර්ලිමේන්තුව නැති නිසා ජනාධිපතිතුමා එක ගැසට් එකකින් එනවා මෙන්න මේකයි කියන්නේ. ඒතකොට ගැසට් එකක් කියන්නේ අර ව්‍යවස්ථාවකම තියෙන බලයමයි තියෙන්නේ. යම් කිසි නීතියක් ගැසට් කරන් පස්සේ ඒකට විරුද්ධව යන්න බෑ. ඒතකොට නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒතකොට පාර්ලිමේන්තුවේ පනතුත් ඒවමයි. ඉතින් වැඩි ඡන්ද වලින් ඒවා සම්මත කරලා පළවෙනි වර විවාදයේ දෙවෙනි වර තුන්වෙනි වර ඒවා විවාද කරලා ඒගොල්ලෝ සෑහීමකටපත් වෙනන් පස්සේ ඒව සම්මත කරනවා වැඩි ඡන්දෙ. එතකොට ඒක රටේ ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා. අන්න ඒවත් නීති මූලාශ්‍ර වශයෙන් අපේ රටේ තියෙනවා. දැන් බලන්නකො මේකේ කියවනකොට ඔයගොල්ලන්ට තේරෙයි. වර්තමානයේ නීති මූලාශ්‍ර අතුරෙන් ඉතාමත් වැදගත් තැනක් ගන්නේ මෙම නීති මූලාශ්‍රය. ඊට හේතුව වන්නේ රටක නීති සම්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායකයෙකු තුලින් හේයි. නීතිය සිරිත් විරිත් තුළ හෝ ආගම් තුළ අප්‍රකාශිතව අලිඛිතව තිබුණ යුගයේදී මෙන් නොව අද පාර්ලිමේන්තුව තුළින් ඉතාමත් පැහැදිලි හා නිශ්චිත ආකාරයෙන් යම් කරුණු සම්බන්ධව නීතිය මොනවාදයි ව්‍යවස්ථා මගින් ප්‍රකාශ කර ඇත. මේ නිසා ව්‍යවස්ථාදායකයන් රටක ඇති ප්‍රධානතම නීතිය බිහිවීමේ යාන්ත්‍රණය. ඉතින් ඒතකොට දැන් විශේෂයෙන්ම එක පක්ෂ වලින් කිව්වත් කමක් නැහැ මේ අවස්ථාවේදී. ඒ කියන්නේ මේ රටේ දැනට පාලනය වෙන නීතියක් නැද්ද කියලා අහනවා සමහර වෙලාවට. ඉතින් මෙහෙමයි මේ ව්‍යවස්ථාව වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල දීලා තියෙනවා ජනාධිපතිවරයාට රට ආණ්ඩුව විසිරුවා තිබෙන වෙලාවට කරන්න ඕනේ. ඒවා මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ මූලාශ්‍ර කරන නිසා ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට දැන් කතා කරන්න. ඒකට ව්‍යවස්ථාදායකයන් මගින් බිහි කරන නීති වලට කලින් නොයෙකුත් සම්භාවිතා කරනවා. දැන් බලන්න 1805 ඉඳලා ගත්තාම 1834 දක්වා පනවන නීති වලට රෙගුලාසි කියනවා. උදාහරණ තමයි අවි ආයුධ විකිණීම හා ළඟ තබා ගැනීම පිළිබඳ රෙගුලාසිය. right. And thank you very much.